කරගුණ දියත පතලව විහිදුවා කැලණිය පුරා නගා කිතු ගොස උදා වූ හඬ පතුරවා සිරිලක වටා ඈව අභිමන් පහළ විස්කම් දිනෙන් දින ලොව වැජඹුණා කැලණි මාතා අභිමන් පුරනා කළ මිහිතලය මත කිරුල උසුලන දේශයක ජීවයක් වූ ඔබ බුදුරදුන් පහසලද බිම දියත අභිමුව දජය උසුලන වීර විරුවන් රුහිරු පුද කළ ඔබයි කෙම්බිම කැලණි මවුනේ සිප්සයුර පරතරට යොමු කළ ඔබයි සිප්නව කැලණි මවුනේ අපුෂ්පිත ලොව සුපුෂ්පිත වූ ඔබයි ඒ මල කැලණි මවුනේ කැලණි මාතා අභිමන් පුරනා කැලණි මාතා
සමානමක උත්තරේ සඳහා සම්බන්ධ වී සිටින ඔබ සැම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. උත්තරේ ආරම්භය සැඟවන්ත මුලින්ම කොයිසේ පහන්සල බැලීම ඒ සඳහා මාතා ගෞරවයෙන් අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.කේ. වීරසිංහ මහතාට, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය W.V. වීරසූරිය මහතාට, ආචාර්ය ප්‍රියංවදා වනිගසූරිය මහත්මියට, ආචාර්ය නාමලී සුරවීර මහත්මියට එලෙසමයි ගෞරවනීයව ආරාධනා කරනවා ආචාර්ය පූජ්‍ය ලැගුම්ගනියේ පියරතන ස්වාමීන් වහන්සේට, කතිකාචාර්ය බෝපත්තේ සෝමානන්ද ස්වාමීන් වහන්සේට, එලෙසම කතිකාචාර්ය ශානක රන්සර මහතාට සහ සහාය කතිකාචාර්යනී ඉරේෂා මදුමාලි මෙනවියට. ඒ වගේමයි පැමිණ සිටින ඔබ නියෝජනය කරමින් සිසුන් දෙදෙනෙකුට ආදරයෙන් ආමන්ත්‍රණය කරනවා පොල්තෙල් පහන්සෙලු දැල්වීම සඳහා. ස්තුතියි ඔබ සියලු දෙනාටම. මීළඟට සියලු දෙනා එක්ව නැගී ආචාර කරමු සමාජීය විද්‍යාපීඨ ගීතය සඳහා.
වෙත උදෙසා පහළ තිමිර දුරලා විදුලන ලහිරු මඩල සේමා එලසර සවි අපේ විනේ ජන ශික්ෂා සාදිත සමාජීය විද්‍යා පීඨය කැලණිය සරසවියේ කැලණිය සරසවියේ කැලණිය ස්තුතියි ඔබ සියලු දෙනාටම. 2021 වර්ෂයට නියමිත පුස්තකාල හා තොරතුරු විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවයට සපමිනි ඔබ සහ මාර්ගගතව Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටින සියලු දෙනාම පිළිගැනීමේ අවස්ථාවයි මේ. මම ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අධ්‍යනාංශයේ ज्येष्ठ कथिकाचार्य आचार्य प्रियांवदा वणिगसूर्य महात्म्यट සුබ උදෑසනක් වේවා. ඊටම වාසනාවන්ත සුබ උදෑසනක් ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම අධ්‍යනාංශයෙන් මෙම අවස්ථාවට සහභාගී වන ඔබ සැමගෙන් අවසරයි. මගේ කාර්යභාරය වෙන්නේ අද මේ වාසනාවන්ත දවසේ පුස්තකාල හා තොරතුරු විද්‍යා අධ්‍යනාංශයේ ඩිප්ලෝමා පාඨමාලාවට 39 වන අපේ කණ්ඩායම ඔබ 39 වන කණ්ඩායම වශයෙන් සහභාගී වෙන ඔබ සැම පිළිගැනීම තමයි මගේ කාර්යභාරය. මා හිතනවා ලෝකයේ විවිධ අර්බුද තිබෙන කාලෙක ලංකාවෙත් විවිධ අර්බුද තිබෙන කාලෙක ඔබ ඔබේ ජීවිතයට අලුත් දැනුමක් අලුත් කුසලතාවක් ඒ වගේම අලුත් දක්ෂතාවයක් ලබා ගැනීම සඳහා තමයි ඔබ කැලණිය විශ්වවිද්‍යාලයේ අපේ අධ්‍යනාංශය තෝරාගත්තේ ඔබේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා. මා හිතනවා ඔබ ඔබේ ජීවිතයේ ගත් හොඳ තීරණයක් තමයි ඒ තෝරා ගැනීම. ඒකට හේතුව තමයි ඔබට ඉදිරියේදී මේ පාඨමාලාව ආරම්භ වුණාට පස්සේ ජීවන කුසලතාවක් වශයෙන් පුස්තකාල හා විඥාපන විද්‍යා විෂය සහ ඒ ආශ්‍රිත දැනුම උකහා ගන්නටත් ඔබට ජීවන පරිචයක් ලබා ගන්නටත් ඒ වගේම ඔබට ආයතනයක රැකියා කිරීමට නැත්නම් විශේෂයෙන්ම මේ විෂය පුස්තකාල විද්‍යා විෂය වෘත්තියාභිමුඛ පාඨමාලාවක්. ඒ කියන්නේ රැකියාවල් අරමුණු කරගෙන සකස් වුණ පාඨමාලාවක්. ඒ නිසා ඔබට විවිධ රැකියාවන් සඳහා එල්ලුම් කිරීමේ අවස්ථාවක් ලැබෙනවා. එසේනම් මගේ ප්‍රධාන කාර්යභාරයට මා යොමු වන්නම් අද මේ අවස්ථාවට සහභාගී වෙනවා අප අධ්‍යනාංශයේ අංශාධිපතිතුමා ඒ වගේම ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරකතුමා අපේ ගුරුවර ज्येष्ठ महाचार्य M.K. वीरसिंह මැතිතුමා. ඔහු තමයි මෙහි නියමුවා. මේ අසීරු කාලයේ වුණත් ඩිප්ලෝමා පාඨමාලාවේ විභාග අවසන් කරලා ඒ වගේම අලුත් පාඨමාලාවකට සිසුන් බඳවා ගැනීමේ කාර්ය කිරීමට එතුමා දරන උත්සාහය සහ ඔහුගේ කැපවීම ඉතාම අගය කරනවා. දෙවනුව අප අධ්‍යනාංශයේ ज्येष्ठ මහාචාර්යතුමා ඔබට වර්ගීකරණය සහ කළමනාකරණයේ විෂය උගන්වාවි. ඒ වගේම වෘත්තීය දැනුම ලබා දේවි. W.V. වීරසූරිය මහතා එතුමා තමයි අද ඔබට මුඛ්‍ය දේශනය පවත්වන්නේ. එතුමා ප්‍රාමාණික දැනුම ඇත්තෙක් මේ විශේෂ ශේෂ්ත්‍රයේ එතුමාවත් මා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඊළඟට අප අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නාමලී සුරවීර මහත්මිය අපේ විශේෂයෙන්ම මේ Zoom තාක්ෂණයේ ඔස්සේ අපි සම්බන්ධ වෙනකොට ඒකට ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන ආචාර්යවරියක් වශයෙන් විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයේ සම්බන්ධ විෂයන් සහ මාර්ගගත අධ්‍යාපනය පිළිබඳ විශේෂඥවරියක් ඇයවත් මා ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඊළඟට අපේ අධ්‍යනාංශයේ අභිනවයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කරපු අපේ ලැබුම්දෙණියේ පියරතන ස්වාමීන් වහන්සේ ඉතා ගෞරවපූර්වකව පිළිගන්නවා. ඒ වගේම අපේ අධ්‍යනාංශයේ ඔබ මේ කටයුතු මෙහෙයවන කතිකාචාර්යතුමිය සෙව්වන්දි මහත්මිය එතුමියවත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ බෝපැත්තේ සෝනමානන්ද හාමුදුරුවෝ අපේ කතිකාචාර්යතුමා ඒ වගේම ශානක රන්සර මහතා ඒ වගේම අපේ
සහකාර කතිකාචාර්යතුමිය ඉරේෂා මදුමාලි මහත්මිය මෙනෙවිය පිළිගන්නවා. ඒ වගේම ඊළඟට සිටින්නේ ඔබ විවිධ නන්දිසින් ලංකාවේ විවිධ පළාත් වලින් පැමිණලා සිටින ඔබ විවිධ ප්‍රවාහන පහසුකම් අඩු කාලෙක මේ වගේ ස්ථානයකට සැපමිලා ඒ වගේම Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන ඔබ සැම ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මා පිළිගන්නවා. ඒ පිළිගැනීමත් සමගම ඔබට අවස්ථාව ලැබෙනවා මේ පාඨමාලාවේ කරුණු කාරණා පිළිබඳව නැත්නම් පාඨමාලා අන්තර්ගතයන් පිළිබඳව සහ එහි අවශ්‍ය මූලික තොරතුරු ටිකත් අද ලබා ගන්න. ඉතින් මම ඔබට ආරාධනා කරනවා අද දවසේ රැඳී සිටලා ඔබේ ජීවිතයට ලබාගත් මේ අලුත් අත්දැකීම තවදුරටත් මොහොත් කර ගන්නා ලෙස ඉල්ලනවා. එහෙනම් ඔබ සැම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනිමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි ආචාර්යතුමියනි. ඊළඟට පුස්තකාල හා තොරතුරු විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව ඔබට නවම පාඨමාලාවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අධ්‍යයන අංශය තුල ක්‍රියාත්මක වන 39 වෙනි පාඨමාලාවයි. එසේනම් මේ සූදානම් වන්නේ පුස්තකාල හා තොරතුරු විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳ ඔබට හඳුන්වා දීමට. ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන එලෙසම පාඨමාලා සම්බන්ධීකාරක ज्येष्ठ महाचार्य MK वीरसिंह महताට සුබෝදේශනත් සියලුම දෙනාට ගරු ස්වාමීන් වහන්සේ මහාචාර්යතුමනි ආචාර්ය මණ්ඩලයේ මහත්මයාණනි ප්‍රිය ශිෂ්‍යාවනි ඒ වගේම ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ මෙතෙන්ට සම්බන්ධ වෙන ශිෂ්‍යවනි අද විශේෂ දවසක් ඔබට අපටත් ඒ වගේම විශේෂ දවසක් ඒ තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලා විඤ්ඤාපන විද්‍යා අධ්‍යයන අංශය මගින් පවත්වාගෙන ලබන ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය පැවැත්වීම. ප්‍රථමයෙන් මගේ වගකීමක් පවතිනවා ලංකාවේ පුස්තකාල ශ්‍රේෂ්ඨ පිළිබඳ ඔබට යම් දැනුමක් ලබා දෙන්න. ඔබ දන්නවා ඇති විදිහට දන්නවා ඇති. ඒ තමයි ලංකාව පුරාම විශේෂ පුස්තකාල පද්ධතියක් තියෙනවා. අපේ මහජන පුස්තකාල සංඛ්‍යාව 1200ක්. විශේෂ පුස්තකාල සංඛ්‍යාව 100කට ආසන්නයි. විශ්වවිද්‍යාල පුස්තකාල සංඛ්‍යාව 18ක්. ජාතික පුස්තකාල 1ක්. පාසල් පුස්තකාල 6000කට අධික සංඛ්‍යාවක්. මේ තමයි රටේ පුස්තකාල පද්ධතිය. අපේ වගකීමක් තියෙනවා. ඒ තමයි මේ පද්ධතියට අවශ්‍ය පුහුණු මිනිස් බලය සැපයීම. මේක අද පැවරුණු වගකීමක් නෙවෙයි, ඊයේ පැවරුණු වගකීමක් නෙවෙයි. මේ වගකීම අධ්‍යයනයේ බාරගත්තේ 1973 දී. අපේ උපත සිදුවන්නේ අධ්‍යයනයේ 73. විදානදා කාලය තුල අපි මේ වැඩ කාර්ය ඉටු කරනවා. ඒකම වමතක කළ යුතු නෑ රටේ වර්තමාන තත්ත්වය. මුළුමනින්ම කඩා වැටුණු තත්ත්වයක්. ගිය පාර පාඨමාලාව පටන් ගන්නකොටත් අපි හරි අමාරුවෙන් කිව්වා ලංකාව සංවර්ධන වෙමින් පවතින රටක් කියලා. නමුත් දැන් නම් අපි බංකොලොත් රටක්. එතකොට බංකොලොත් රටක පැවැත්වෙන අපේ ප්‍රථම පාඨමාලා උත්සවයක් මේක. ඒක පැත්තකින් කිව්වා. ඔයාලගේ නෙවෙයි අපේ අනාගතය අවිනිශ්චිතයි. අපේ රැකියත් අහිමි වෙයිද නැහැ මේ යන තත්ත්වය අනුව. ඒ තරම් අවිනිශ්චිත තත්ත්වයක් මත අපි මේ පාඨමාලාව සඳහා වෙනද සමාරම්භක උත්සවයේදී මේ ශාලා පිළිලා යනවා. අපට ඉඩ මදි වෙනවා. ගිය පාර අපේ ප්‍රථම පාඨමාලාවේ ශිෂ්‍ය සංඛ්‍යාව 170ක්. 72ක්. නමුත් අපි මේ පාර ශිෂ්‍යයන්ට විශේෂයෙන්ම මතක් කළා කරුණා කරලා එන්න එපා. කැමති කෙනෙක් අත්‍යවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එන්න. ඒකට හේතුව තමයි පහුගිය සම්මුඛ පරීක්ෂණ වලට ආපු ඇතැම් ළමයි ආවේ මොනරාගල ඉඳලා. ඒක ළමෙක් කිව්වා 2800ක් ගියා කියලා එන්න විතරක්. හිතන්නකෝ ඒ ළමයා යණ්ඩයි එණ්ඩයි ගියාම පාඨමාලා ගාස්තුවට වඩා වැඩි ගාස්තුවක් ට්‍රාන්ස්පෝර්ට් වලට ගෙවන්න වෙනවා. ඉතින් එවන් තත්ත්වයක් මත අපි කැමති නැහැ පාඨමාලා පවත්වාගෙන යන්න ඇත්තම තත්ත්වය. ඔබ අද නාවත් අපේ කිසිදු මේව එකක් ගැටලුවක් නැහැ. මොකද අපි කියන්නේ පුළුවන් තරම් අර කොරෝනා කාලේ වගේ තමයි ගෙදෙට්ට වෙලා ඉන්න. මේ පාඨමාලාව තියෙන කාලය තුල. අපි අපේ වැඩ සිටු කරනවා. ඔබව අතරමං කරන්නේ. ඒක හොඳටම මතක තියාගන්න. මොන කඩාවැටීමක් ආවත් අපි ඔබේ පාඨමාලාව සම්පූර්ණ කරනවා. දැන් කොරෝනා වසංගත සමය තුල අපි ඔක්කොම පාඨමාලා කරලා ළමයි ඇතුළට ගෙන තිබා ගත්තා. දැන් සාහිත්‍ය ප්‍රදාන උත්සවය තව මාස දෙකකින් තියෙනවා ඒ ළමයි. අනික අද ඉරිදා දවසක් වාහන නැහැ ඩීසල් ප්‍රශ්න ඔයාලා එනකොට දකින්න ඇති. ඒ නිසා මේ පාඨමාලාව පවත්වාගෙන යන්නේ ඔන්ලයින්. හැබැයි හැම මාසෙටම එක දවසක් අපි ඔබ විශ්වවිද්‍යාලයට ගෙනවෙනවා. ඒ ගැදවන්නේ පැය 6ක දේශනයක් සඳහා.
උදේ 9 ඉඳන් හවස 3 දක්වා ඔබට විශ්වවිද්‍යාලේ රැඳෙන්න වෙයි. ඉතින් ප්‍රවාහන ගාස්තු අසීමිත ලෙස ඉහළ ගියොත් අපට සිද්ධ වෙනවා ඒක මාස 2කට සැරයක් ගන්න. ඇත්ත තත්ත්වේ. මොකද පාඨමාලා ගාස්තුවක් හොයාගන්න බැරි කාලෙක කොහොමද සහභාගී වෙන්නේ කියන හැබැයි පාඨමාලාවේ තත්ත්වය බාල වෙන්නේ නැහැ. ඒක හොඳටම මතක තියාගන්න. මේ පාඨමාලාව කරන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ ආචාර්ය මණ්ඩලය ඕන තැනක බලන්න. ආයේ ගැන කිසි කතාවක් නෑ. ලංකාවේ හොඳම ආචාර්ය මණ්ඩලය ඉන්නේ මෙතන. අපේ ඉන්න අභ්‍යන්තර ආචාර්ය මණ්ඩලය 15ක්. ඒ නිසා කිසිම දවසක ඔබේ ඔන්ලයින් එක ඕෆ් වෙන්නේ නැහැ දේශකයා ආවේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම කරනවා. එච්චරයි. හැබැයි අනික මතක තියාගන්න ටයිම් ටේබල් එක දුන්නට ඒ අය එන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. මේ නිකන් ෂෙඩියුල් එකක් දෙන්නේ. හරි අපි අවශ්‍යතාවය අනුව ඒ පැය 6 හෝ 4 කෙනෙක් දානවා. කෙනෙක් දානවා කියන්නේ කොහෙන් හරි හොයාගෙන නෙමෙයි. ප්‍රවීණෙක් ඉන්නේ. මොකද අපේ ආචාර්යවරු නිරන්තරයෙන්ම බලා ඉනවා. හැබැයි අපිට මේ මොකද්ද මේ පාලනය කරන්න බැරි තාක්ෂණික කාරණා තියෙනවා. විදුලි බලය ගියොත් එතන ගැටලුවක් තියෙනවා. හැබැයි ඒ ගැටලුවට වෙන වෙලාවක් දාලා හරි අපි සම්බන්ධ කරනවා. එතකොට ඔයාලගේ දේශන සියල්ලම රෙකෝඩින්ග්ස් තියෙනවා. මොකද මේ පිළිබඳව ගැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රවීණ ආචාර්යවරිය තමයි ඔයාලට ඊළඟට කතා කරන්නේ ආචාර්ය නාමලි. නාමලි සුරවීර මහත්මිය ඔයාලට කියයි කොහොමද ඒක පාලනය වෙන්නේ කියලා. ඒ නිසා ඔයාලට යූසර් නේම් පාස්වර්ඩ් දෙනවා හැම කෙනාටම. මේ සම්බන්ධ සියලුම කටයුතු කරන්නේ අපේ පරිගණක ආචාර්යවරයා මෙතන ඉඳගෙන රන්සර. එතකොට ඔයාලා එයත් එක්ක සම්බන්ධ වෙන්න තියෙන. අධෛර්යමත් වෙන්න එපා. එකපාරක් ලොක් වෙන්න බැරි වුණා, දෙපාරක් ලොක් වෙන්න බැරි වුණා කියලා අඬන්න නම් එපා. පළවෙනි ඔයාලගේ පළවෙනි මේක තමයි. නිකන් සසර එපා වෙනවා වගේ තමයි කතා කරන්නේ සමහර අය. මේකට ලොක් වෙන්න බැරි වුණා. ඔයාලට නෙවෙයි අපටත් බෑ. අපිත් අද මෙතෙන් ආවේ මේක කරගෙන යන්න පුළුවන් වෙයි ඉඳන් අපේ වරදක් නෙවෙයි ඒක. ඒ නිසා ඔබේ පාඩම් මාලාවට ඕන වෙලාවට ඇක්සස් කරන්න පුළුවන්. අට රෑ 12ට හරි ඇක්සස් කරන්න පුළුවන්. ඊළඟට අපි දුරකථන අංක දෙනවා. ඔයාලට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඊළඟට ඔයාලා කලින් නම් අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලය තව තැන් වලට අපි එක්ක ගියා. නමුත් අපි ඒ වගකීම දැන් බාර ගන්නවද කියන එක ප්‍රශ්නයක්. මොකද බස් අරගෙන විවිධ දුෂ්කරතා මැද්දේ සමහර දැන් විශ්වවිද්‍යාල වල දවස් 3යි වැඩ කරන්නේ. ඔයාලගේ ආයතනත් එහෙමයි දවස් 2ක් දැන් කට්ටියට නිමාඩු වෙලා. නමුත් අපි අඩුම ගානේ කැලණිය විශ්වවිද්‍යාලය ඇතුළට හරි වලක් යනවා. ඉතින් ඔයාලට අවබෝධයක් තියෙනවා. මම හිතන ඔය ටික පැහැදිලි ඇති කියලා. එතකොට මේ වර්ෂේ පුරාම විතරක් නෙවෙයි 2023 වර්ෂයේ මුල් භාගය දක්වා මේ පාඨමාලාව යනවා. ඔයාලා හොඳට චෙක් කරලා බලන්න ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයක රුපියල් 27000ට අවුරුද්දක පාඨමාලා නැහැ. ඒක හොඳට බලන්න. කැලණිය විශ්වවිද්‍යාලයේ අඩුම ගාන රුපියල් 40000. ඒ නිසා සමහර අය හිතන ඇති මේක නිකන් වැඩක් නැති පාඨමාලාවක් කියලා. නමුත් අපි මේ தත්ත්වයට අරගෙන තියෙන ඔයාලා ගැන හිතනවා. මොකද ඒක ගෙවන්නත් අමාරුයි කියලා අපි දන්නවා. හැබැයි ඔයාලගේ ගෙවීම් කටයුතු ඒ කියන දිනේට සම්පූර්ණ කරගත්තට පස්සේ යූසර් නේම් පාස්වර්ඩ් හම්බ වෙයි. අපි තව දවස් 2ක් ඕපන් ලින්ක් එකක් දෙනවා ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ රෙජිස්ටර් වුණායි පමණයි මේකට සම්බන්ධ වෙන්න. මම හිතන්නේ අද 100ක් විතර ඉන්නවද ශානක? 118යි. අපේ ගාන පාඨමාලාවේ 100යි ඇත්තම තත්ත්වය. අපි 100කට තමයි පාඨමාලාව ප්ලෑන් කරන්නේ. නමුත් ළමින්ගේ ඉල්ලීම මත තමයි අපි මේ තත්ත්වෙට ගිහින් තියෙන්නේ. ඒ නිසා ඔයාලට තේරෙනවා ඇති. එතකොට වෙලාව අපි දාලා තියෙනවා 8 ඉඳන් හවස 3 වෙනකන් නැත්නම් 3 වෙනකන් තමයි දාලා තියෙන්නේ. එහෙම දැම්මට අපි ඔයාලා එක්ක කතා කරලා වෙනස් කරගන්නවා. කොහොම හරි පැය ගන්න අපි කවර් කරනවා එච්චරයි. ඔයාලා කිව්වොත් නෑ සර් අපි 4 ඉඳන් 6 වෙනකන් ගමු කිව්වොත් අපේ ආචාර්ය මණ්ඩලයේ සූදානම් හරි. 8 12 අරගෙන ඊළඟට 4 6 ගන්න. ඒ නිසා මේක හරි ෆ්ලෙක්සිබල්. ඕන වෙලාවක අපිට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි පාඩම් මාලා අතරින් නෑ. ඊළඟට අපි ලියපු අච්චු පොත් තියෙනවා. අපි කිසිම කෙනෙකුට කියන්නේ ඒ පොත් මිලදී ගන්න කියලා. අපි විකුණන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අපි මේ පොත්වල විස්තරය කිව්වට පස්සේ පුස්තකාල වලට ගිහින් ඔයාලා බලන්න. මොකද මේ කාලේ පොතක්වත් මිලට ගන්න බැරි කාලයක්. අනිත් පැත්තෙන් ආචාර්ය මණ්ඩලයට පොතක්වත් ලියන්නත් බැරි කාලයක්. ඒතෝ පොතක් ලියනවා කියන එක අද ලොකු ව්‍යසනයක්. ඩිසාස්ටර් එකක්. මොකද print කරන්න බෑ පොතක මිල. එකට 3 ගුණයකින් වැඩි වෙනවා.
කියන දේ පැහැදිලි ඇති වෙනවා. ඒ නිසා පුළුවන් තරම් පුස්තකාල වලකින් කියවන්න. ඊට අමතරව මේ පාඨමාලාව පුරාම තියෙනවා අපි විවිධ ආරාධිතයෝ ගෙනත් ආරාධිත දේශන පවත්වනවා. අපි ගිය අවුරුද්දේ පොතපතින් මාලද පන්නරේ කියලා දේශන මාලාවක් අපි සංවිධානය කළා. ඔයාලට ඒකට සම්බන්ධ වෙලා ලංකාවේ ප්‍රවීණයොත් එක්ක කතා කරන්න පුළුවන්. ඉතින් මේ පාඨමාලාවේ සාර්ථක අසාර්ථක භාගය, දේශනවල සාර්ථක අසාර්ථක භාගය පළවෙනි දවස් දෙක තුලින්ම ඔයාලා තේරුම් ගන්න පුළුවන්. ඔයාලට ඕනනම් කරන්න පුළුවන්, නැත්නම් අයින් වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මට කියන්න තියෙන එකයි මේ පාඨමාලාවේ සාර්ථකත්වය තමයි මෙතනින් ආචාර්ය මණ්ඩලය. ඔයාලා ඕන වෙලාවක සූදානම්ින් ඉන්න ඔයාලට උදව් කරන්න. ඒක ඔයාලට පාඨමාලාවට ආවට පස්සේ තේරෙයි. ඊළඟ දේ තමයි අපේ හැඳුනුම්කම් කොහෙත්ම බලාපොරොත්තු බලපාන්නේ විභාග පාස් වීමට. ඔබ ලිව්වොත් ඔබ පාස් වෙනවා. එච්චරයි. හරි. අපි දෙගොල්ල හොඳට සම්බන්ධ ගන්න තියෙන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ කිසිම කෙනෙක්. මොකද විශ්වවිද්‍යාලේ ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතියට අනුව තමයි හැමදේම සිද්ධ වෙන්නේ. මම ඔයාලට කියන්නේ මගේ පෞද්ගලික අදහස් නෙවෙයි. මම කියන්නේ විශ්වවිද්‍යාලයේ අදහස්. මමත් විශ්වවිද්‍යාල නීති රීති වලට අනුව තමයි පාඨමාලාව මෙහෙවන්නේ. ඔබට අනන්තවත් දුක් ගැනවිලි යටි පාඨමාලාව පිළිබඳ ඒවා අපි විසඳනවා. රැකියාව වෙලා දෙන්නත් අපි උත්සාහයක් කරනවා. කවදා හරි ආණ්ඩුව තීරණයක් ගත්තොත් ආයෙ රැකියාව දෙනවා කියලා. හැබැයි වලට යන්න පාත් එකක් තියෙනවා. අපි ඉදිරියේදී අපි ගිය අවුරුද්දෙත් අපි සම්බන්ධ කළා. අපේ අධ්‍යයනංශ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තය, කැනඩා වගේ රටවල පුස්තකාලවල වැඩ කරන ළමයි පිළිගන්න. මේ අවස්ථාව තියෙනවා. ඉතින් ඔබ ඉදිරියට යායුතුයි මේවා හොයාගෙන. එතකොට මම ඔයාලට වැඩි අද කතා කරන්නේ නැත්නම් මේ අවුරුද්ද පුරාම මම කතා කරනවා අපේ විශාල ප්‍රමාණයක්. මොකද මගේ කතාව අහනවට වඩා අපිට දැන් ප්‍රධාන දේශනය කරනවා ලංකාවේ ඉන්න ප්‍රවීණම පුස්තකාලා විඤ්ඤාපන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා. අවසානයේ වශයෙන් කියන්න තියෙන්නේ මේක වාණිජ්‍ය මට්ටමින් ගෙනියන පාඨමාලාවක් නෙවෙයි. ඒකත් මේ සල්ලි හොයන්න එහෙම ගෙනියන එකක් නෙවෙයි. මේ ඉන්නේ එක ආචාර්යවරයෙක්වත් අපෙන් අහන්නේ අපිට කවද්ද ගෙවන්නේ කිසි දෙයක් පිළිබඳව එයාලා සැලකිලිමත් වෙන්නේ නැහැ. එයාලා සැලකිලිමත් වෙන්නේ ඔබේ දැනුම දිනු කිරීම පිළිබඳව පමණමයි. එනිසා ඔබට නුහුරු විෂයක්, නුපුරුදු විෂයක්, නුපුරුදු පරිසරයක් හැබැයි තව මාස 6ක් 7ක් යනකොට සියල්ලම පුරුදු වෙයි. එනිසා මාසයකට එක දවසක් ඔයාලා ගෙන්නනවා. ගෙනත් අපි දේශන තියෙනවා. එදාට විශ්වවිද්‍යාලේ දැන් තියෙන තැන යනවා. සමහර අය තව තියෙන තැන දන්නෙත් සම්මුඛ පරීක්ෂණයට ආවා විතරයි. තරමක් හරි සමීපෙමු අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. ඔබේ දැනුම නම් වල්ලන්න. මොකද අපිට නිකමුන් බිහි කරලා ඩිප්ලෝමා සහතික ප්‍රදානය කරන්න අවශ්‍ය නැහැ. ඔබ දන්නේ නැත්නම් ඒක අපේ අසාර්ථකත්වය. මොකද මේ පාඨමාලාව හදලා තියෙන්නේ ඔබේ සාර්ථකත්වයට උදෙසා. ඉතින් මේ විතර අපි මෙතනින් විතරක් නැවතලා නැහැ. හොඳට මතක තියාගන්න. අපි අධ්‍යයනංශයේ ආචාර්යවරුයි ශිෂ්‍යයෝ එක්ක වෙලා ලොකු ප්‍රජා සත්කාරයක් පටන් ගන්න තියෙනවා. අපි දැන් ජනවාරි මාසේ 11 වෙනිදා ලංකාවේ දුෂ්කරම ප්‍රදේශයක් වෙච්ච ඇඹිලිපිට ප්‍රදේශයේ පාසල් 40කට ලිපි පොත් පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය අපි බෙදලා දුන්නා. අපි මේ ලබන වදාදා වෙනිදා උතුරු මැද පළාතේ පුස්තකාල 40ක් පාසල් 40ක් තෝරාගෙන එතෙන්ද ලක්ෂ 30ක විතර පොත් ඔයාලා දැන් අධ්‍යයනංශය දකින්න ඉදිරියේ පෙට්ටි ගොඩ ගහලා තියෙනවා. අපි අරගෙන යනවා එතෙන්. ඉතින් ඒ ස්කෝල් වලට බෙදලා දෙනවා. අපට ඔක්කොම දෙන්නේ අපේ පරිත්‍යාගශීලී. මතක තියාගන්න. විදේශ රටවල සමහර අය ලක්ෂ 3-4 දෙනවා. හේතුව මොකුත් නෙවෙයි. අපේ තියෙන පාරදෘශ්‍යභාවයක් කිසිදු දේශපාලකෙක් මේකට සම්බන්ධ නැහැ. මේක කරන්නේ විශ්වවිද්‍යාලය තමයි. එනිසා ඔයාලට ඒවට දායක වෙන්නත් පුළුවන්. නැත්නම් විතර ඔබේ පළාතට වෙන්නත් පුළුවන් උතුරු නැගෙනහිර අපි. ඉතින් ඒ වගේ සමාජ සත්කාරක වැඩසටහන් වලටත් ඔබට සහභාගී වෙන්න තියෙනවා. හරි. මම ඊට වඩා යන්නේ නැහැ. ඔබේ අද ආරම්භ කරපු පාඨමාලාව සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් අපේ ඊළඟ ආචාර්යවරයාට අවස්ථාව දෙමින් මම නවතිනවා. ස්තුතියි. පුස්තකාල හා අතුරුතුරු විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳ ඔබ දැනුවත් කළ පාඨමාලා සම්බන්ධ ඒකාරකතුමාට මාගේ ගෞරවපූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඊළඟට ඔබ ආමන්ත්‍රණය කරන්නේ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නාමලි සුරවීර මහත්මයා. සුබ උදෑසනක් හැම දිනාටම. ගෞරවනීය ස්වාමින් වහන්සේ
ඒ වගේම අපේ පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපතිතුමනි ආදරණීය ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු භවතුන්ගෙන් අවසර ඒ වගේම දයාබර දරුදැරියනි මම හිතන්නේ දැන් මේ වෙද්දී අද පාඨමාලාවේ ගොඩක් තොරතුරු ඔබ අතර බෙදා හදාගෙන අවසන් ඒ නිසා ඔබ සැමව නැවතත් අධ්‍යයනාංශයේ වශයෙන් පිළිගන්නවා මේ ඩිප්ලෝමා පාඨමාලාවට සම්බන්ධ වීම පිළිබඳව. right මම මගේ කෙටි කතාව තුළ ඔබට කරුණු දෙකක් විශේෂයෙන් පැහැදිලි කරන්නම්. එක අංශයක් තමයි අපේ අංශාධිපතිතුමන් සඳහන් කරපු ආකාරයට කොහොමද ඔබ ඉගෙනීම් ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ දුෂ්කර කාල පරිච්ඡේදයක් තුළ තමයි අපි ඩිප්ලෝමා පාඨමාලාව පවත්වාගෙන යන්නේ. හැබැයි අපි කිසිදු ආකාරයකින් ඉගෙනීම් ක්‍රියාවලියේ අතරමඟ අඩපණ කරලා දාලා නැහැ. ඒ නිසා හැකි උත්සාහයක් දරන්නේ සෑම විටම ඔබගේ කාලය නාස්ති කිරීමකින් තොරව තමන්ගේ අධ්‍යාපන කටයුතු දිගට කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම. ඒ නිසා ඔබ ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම මාර්ගගත ඉගෙනීම් පරිසරයක් එක්ක. ඒ නිසා ඔබට අංශාධිපතිතුමා කලින් සඳහන් කරපු ආකාරයට අධ්‍යයනාංශයෙන් ලබා දෙනවා යූසර්නේම් and password එකක් ශානක සර් එකට උදව් කරනවා. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයෙන් හඳුන්වා දීලා තියෙනවා e-cal කියලා ඉගෙනුම් කළමනාකරන පද්ධතියක්. අපි ඒකට කියනවා learning management system එක. ඒතර මෙන්න මේ ඉගෙනුම් කළමනාකරන පද්ධතියට තමයි ඔබත් ඩිප්ලෝමා විෂය හදාරන ඩිප්ලෝමාධාරීන් විදිහට ඩිප්ලෝමා විෂය හදාරන අය විදිහට සම්බන්ධ වෙන්නේ. ඒතර කැලණි විශ්වවිද්‍යාලයේ අනිත් ශිෂ්‍යයන් සම්බන්ධ වන ඒ එක හා සමාන ගෙනුම් කළමනාකරන පද්ධතියකට. ඒතර ඔබට ඒ යූසර්නේම් පාස්වර්ඩ් ලැබුණාට පස්සේ ඒ ගෙනුම් කළමනාකරන පද්ධතිය හරහා ඔබගේ සියලු දේශනවලට අවශ්‍ය කරන Zoom link එක, ඒ කියන්නේ Zoom තාක්ෂණය ඔස්සේ ඔබට පැවැත්වෙන පාඨමාලාව සඳහා ලබා දෙන දේශන කාල සීමාවන් සඳහා ඔබට යොමු වීමට පුළුවන්. ඒ වගේම ඔබට යම් ආකාරයක විදුලි බිඳ වැටීමක් සිදු වුණා නම් අපි ඒකේ රෙකෝඩින් එකත් ඒ ඉගෙනුම් කළමනාකරන පද්ධතියට එකතු කරනවා. ඒ විතරක් නෙමෙයි දේශකවරුන් සම්බන්ධ කරන ඔවුන් ලබා දෙන දේශන අත්පිටපත් ඒ වගේම කියවීම සඳහා ලබා දෙන අනිකුත් මාධ්‍යයන් සමහර විට YouTube වෙන්න පුළුවන්, YouTube වීඩියෝස් වෙන්න පුළුවන් තමන්ගේ විෂයට අදාළව. ඒ වගේම කියවීමට තියෙන අනිකුත් මාධ්‍යයන් වෙන්න පුළුවන්, කියවීම් ද්‍රව්‍ය වෙන්න පුළුවන්, පොතක චැප්ටර් එකක් වෙන්න පුළුවන්, තව ලිපි ලේඛන වෙන්න පුළුවන්. ඒ සියලු දේවල් ඔබගේ අවශ්‍යතාවයන් සඳහා ඒ විෂයන් උගන්වන ගුරුවරුන් විසින් ඒ ඉගෙනුම් කළමනාකරන පද්ධතියට අවශ්‍ය සියලු දේවල් ලබා දෙනවා. ඒතර මෙතනදී ඔබව කිසිදු හේකින් අකර්මණ්‍ය කරන්නේ නැහැ ඉගෙනුම් ක්‍රියාවලිය තුල. නමුත් ශිෂ්‍යයින් වශයෙන් ඔබට යම්කිසි වගකීමක් තියෙනවා සහ වගවීමක් තියෙනවා මේ අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාමට. හේතුව යම් ආකාරයක දුරස්ථ අධ්‍යාපන ක්‍රමයක් අපි පවත්වාගෙන යන නිසා. ඒතර මොකද්ද ඔබගෙන් විය යුතු කාර්යය? ඉස්සෙල්ලාම තමන් හොඳට කාල කළමනාකරණයක් පවත්වාගත යුතුයි. මේ ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කිරීම සඳහා තමන්ගේ ඉරිදා දවසේ නම් දේශන තියෙන්නේ. ඒ සඳහා වෙනම කාලය වෙන් කරගන්න, දේශන වලට සම්බන්ධ වෙන්න, රෙකෝඩින් එක දානවා කියලා ඉරිදා කාලය පාටි වලට යන්න, උදේ තමන්ට වුමනා කරන ට්‍රිප් එකක් යන්න, ඒව දාගෙන මට කැමති වෙලාවට රෙකෝඩින් එක අහනවා කියලා හිතන්න එපා. රෙකෝඩින් එක දෙන්නේ ඔබගේ වැඩිදුර අවශ්‍යතාවයන් සඳහා. හැබැයි Zoom link එකක් දාලා තියෙනවා නම් ඔබගේ වගවීම සහ වගකීම තමයි ඒ දේශකයා තමන්ගේ කාලය නාස්ති කරගෙන කාලය ලබාගෙන ඒ දේශනය කරනවා නම් ඒ Zoom තාක්ෂණයට ඔබට පහසුකම් තියෙනවා නම් අනිවාර්යෙන් මේ වෙලාවට සම්බන්ධ වෙන්න. මොකද ඔබ දන්නවා අපි මේ හැම ආචාර්ය මණ්ඩලයේ හැම කෙනෙක්ම ඒකට සාක්ෂි දරයි. අපි ක්ලාස් එක කරද්දී අපි ගොඩක් වෙලාවට අන්තර් ක්‍රියාකාරී වැඩසටහන් ගණනාවක් කරනවා. උදාහරණයක් විදිහට ප්‍රශ්න අහනවා වෙන්න පුළුවන්, group assignments දෙනවා වෙන්න පුළුවන්, group discussions තියනවා වෙන්න පුළුවන්. ඒතර ඔබ නිවැරදි මේ පාඨමාලාවට සම්බන්ධ නොවුනොත් මාර්ගගතව ඔබට මේ අත්දැකීම් සියල්ල අහිමි වෙනවා. එතකොට සර් කිව්වා වගේ අපි අර නිකන් කුස් ඩිප්ලෝමාධාරියෙක් නෙමෙයි. කියන්නේ කිසිම දෙයක් දැනුමක් නැති කෙනෙක් නෙමෙයි බිහි කරන්න උත්සාහ කරන්නේ. මාර්ගගතව වුණත් ඔබව අදාළ දැනුම, ආකල්ප, කුසලතාවයන්ගෙන් යුතු ශිෂ්‍යයෙක් තමයි අපි බිහි කරන්නේ. ඒ නිසා ඔබගේ වගකීම සහ වගකීම අනිවාර්යෙන් ඉෂ්ට කරන්න ආචාර්ය මණ්ඩලයේ පැත්තෙන් අදාළ වගකීම් ඉෂ්ට කරන අතරතුර. ඒ වගේම තමයි තමන්ට අපි කියන්නේ ඉලක්කයක් තිබිය යුතුයි මේ ඩිප්ලෝමා පාඨමාලාව ඔන්ලයින් හදාරන අතරතුරේදී අර සර් කිව්වා වගේ මාසෙකට එක දවසක් විශ්වවිද්‍යාලයට පැමිණෙනකොට ඔබට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවත් විසඳා ගැනීමට ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා ඔන්ලයින් ක්‍රමවේදයට ගියා කියලා අපි ඔබව අතරමං කරන්නේ නැහැ.
ඒ හැම වෙලාවකටම අපි ඔබත් සමග ඉන්නවා. අර සර් කිව්වාගේ යූසර් නේම් පාස්වර්ඩ් ලැබිලා නැහැ, ලොග් වෙන්න බෑ කියලා ගැටලු තියෙනවා නම් ඒකට දුක් වෙවි ඉන්න එපා. අපි ඒ සඳහා ඔබට උදව් කරනවා. හරි, ඒ නිසා ඔබ මතක තබා ගන්න, ඒ ක්‍රියාවලිය සාර්ථක කරගන්න අපෙන් වගේම ඔබගෙනුත් යම්කිසි වගකීම් සහ වගකීම් ප්‍රමාණයක් තියෙනවා. ඒවා සාර්ථකව ඉෂ්ට කරගන්න. ඊළඟ දෙවෙනි කාරණය තමයි මම කතා කරන්නේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය සම්බන්ධයෙන්. ඒ වගේම අපිට පුළුවන් පාඨමාලාව ආරම්භ කරන අවස්ථාවේදී ඔබට ඒ සඳහා හඳුන්වා දීමට කොහොමද ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක පාවිච්චි කරන්නේ, ඔබගේ අසයින්මන්ට් එකක් දැම්මොත් කොහොමද ඒවා සබ්මිට් කරන්නේ, මේ දේවල් අපිට කියා දෙන්න පුළුවන් වෙනමම කාල පරිච්ඡේදයකදී. ඒ සඳහා අපි වෙනම හමු වෙමු. නමුත් මේ අවශ්‍ය තොරතුරු සඳහා තමයි මේ තොරතුරු ටික බෙදා හදාගත්තේ. ඊළඟ දෙවෙනි කාරණය තමයි ඩිප්ලෝමා පාඨමාලාව අපි මොන විෂයක් හදාරුවත් ඔබ මේ පාඨමාලාව අවසානයේදී ඔබ ගන්නේ ඩිප්ලෝමා පාඨමාලාව. ඒ කියන්නේ ඩිප්ලෝමාව කියන සර්ටිෆිකේට් එකක්, සහතිකයක් තමයි ඔබට ලැබෙන්නේ. හැබැයි ඔබේ සහතිකය ලබා ගන්න දැන් මේ පාඨමාලාවට සම්බන්ධ වෙනවා ඇත්තේ සමහර විට ඔබගේ තියෙන ඊළඟ ප්‍රොමෝෂන් එකකට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් මේ ශාස්ත්‍රයේ වෙනත් ජොබ් එකකට වෙන්න පුළුවන්. හැබැයි ඒක සහතිකයක් ලබා ගැනීමේ අරමුණින් විතරක් කරන්නේ නැතුව මම ඔබගෙන් කාරුණික විල්ලන්න කැමතියි. තමන්ගේ දැනුම කුසලතා ආකල්ප දියුණු කරගන්න මේ පාඨමාලාව දායක කරගන්න. ඒකට හේතුව අපි සර් කිව්වාගේ අපේ රට අද ඉන්නේ ගොඩක් අසීරු ස්ථානයක. හැබැයි අපි හැමෝගෙම වගකීම තමයි අපි දන්න හැම දෙයකින්ම ලංකාවේ සංවර්ධනයට මොනියම් ආකාරයක හෝ දායකත්වයක් ලබා දීම. ඒතර ඔබ යම් දෙයක් ඉගෙනගෙන ශාස්ත්‍රයට ගියාට පස්සේ මම මේ පාඨමාලාව කලේ සහතිකයක් ගන්න කියලා මුළු ගැන්විලා හිටියොත් ඒ පාඨමාලාවෙන් අපි උත්සාහ කරපු දේ ඔබට නොලැබී යන්න පුළුවන්, සමාජයට නොලැබී යන්න පුළුවන්. ඒ නිසා මෙතනින් ඉගෙන ගන්න දේ ප්‍රායෝගිකව කරුණා කරලා තමන්ගේ සමාජ සංවර්ධනය සඳහා දායක කරන්න. ඒක ඒ ඉල්ලීම මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද පුස්තකාල ශාස්ත්‍රය මේ අවස්ථාවේදී උනත් විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්. අපි ගොඩක් කට්ටිය ඉන්නේ ගෙවල් වල සමහර වෙලාවට විවිධ ගැටලු මැද්දේ වෙන්න පුළුවන්. මොකද හැම වෙලාවෙම ගැටලුනේ තියෙන්නේ දැන් නේද? කතා කළොත් ප්‍රශ්නයක්. හැබැයි ඒ චිත්ත පීඩාව පවා නැති කරන්න පුළුවන් වෙන්නේ පුස්තකාල පරිශ්‍රණය. ඒ නිසා ඔබට සමාජය සංවර්ධනය කරන්න ලොකු දායකත්වයක් ලබා දෙන්න පුළුවන් මේ මොනවාද විශ්වාසයන්, ඒ වගේම තමන්ගේ තිබ්බ අපි කියන්නේ තමන්ට ලබා ගන්න තිබ්බ දේවල් නැතිවීමින් යන කාලයක වගේ ඉන්නවා කියලා පිළිබඳ හැඟීමක් එනවා නම් ඒ සියලු දේවල් නැති කරලා නැගී සිටින්න, ජාතියක් විදිහට නැගී සිටින්න ඔබට කළ හැකි දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා මේ ඩිප්ලෝමා පාඨමාලාව ඒ ලබා ගන්න දැනුම, ආකල්ප, කුසලතා ඊටාම කාරුණික විලා සිටින නැවත වතාවක් මේ පාඨමාලාව අවසානයේදී සහතිකයක් අරගෙන යනවා කියලා හිතන්නේ නැතුව ඒක සමාජයට දෙන්න ඔබ දැන් ඉඳන්ම අද ඉඳන්ම හිතට ගන්න. ඒක තමයි මම හිතන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ විදිහටත් පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශයේ විදිහටත් අපි හැමෝගෙම බලාපොරොත්තු වෙනවා. හරි, ඒ නිසා මම ඔබ හැම දිනාටම සුබ පතනවා ඩිප්ලෝමා පාඨමාලාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. අපි ඉදිරි දේශනවලදී හම්බ වෙමු. ඔබ හැම දිනාටම සුබ දවසක්. ස්තුතියි. සුන් තාක්ෂණය ඔස්සේ පාඨමාලාවට සම්බන්ධ වෙන ආකාරය පිළිබඳ ඔයාලට හඳුන්වා දුන් ආචාර්යතුමියට ස්තුතිය පුද කර සිටින අතර මීළඟට নমස්කාර පූරකව ඔබව ආමන්ත්‍රණය කරන්නට මේ ආරාධනය ආචාර්ය පූජ්‍ය ලැබුම්දෙණියේ පියරතන ස්වාමීන් වහන්සේට. සියලු දෙනාටම ආයුබෝවන් කියලා මම පිළිගන්නවා. පුස්තකාල විඥාපන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එවැගේම අපේ හංසාධිපතිතුමා වන අපේ ගුරු පියාණන් වීරසිංහ ගුරු පියාණනි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අපේ වීරසූරිය ගුරු පියාණනි, එවැගේම පුස්තකාල විඥාපන විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපේ ප්‍රියංවදා වනිගසූරිය මහත්මියනි, පුස්තකාල විඥාපන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය එවැගේම ICCMS එකේ අධ්‍යක්ෂිකා අපේ නාමලී සුරුවීර මහත්මියනි, අපේ කතිකාචාර්ය කෝපැත්ති සෝමානන්ද හාමුදුරුවෝ, එවැගේම අපේ පුස්තකාල විඥාපන විද්‍යා අධ්‍යනාංශයේ කතිකාචාර්ය ඉසාරා සෙව්වන්දි මහත්මියනි, එවැගේම කතිකාචාර්ය අපේ ශානක මහත්මයා, එවැගේම අපේ සහකාර කතිකාචාර්යනි අපේ ඉරේසා මෙනවිය, ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවනි,
මං හිතන්නේ අපේ අංශාධිපතිතුමා ඒ වගේම අනිකුත් අපේ සියලුම ආචාර්යවරුත් බොහොම හොඳ අදහස් ගණනාවක් ඔය කට්ටියට පැහැදිලි කරා. මේ පාඨමාලාව විශේෂයෙන්ම පටන් ගත්තේ 1973 මිනිස් බල සම්පත් ලබා දීමේ අරමුණින් තමයි මේ පාඨමාලාව පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි නිතරම උත්සාහවත් වෙන්න ඕන, කල්පනා කරන්න ඕන, උනන්දු වෙන්න ඕන අපේ තියෙන මේ ශක්තිය ගන්න. අපි බෑයි කියලා කොයි දේ හරි හිතුවොත් එහෙම ඒක කරන්න බෑම තමයි. ඒ නිසා මේ පාඨමාලාව හදාරනකොට විවිධ විශේෂ ශාස්ත්‍රයන් සම්බන්ධයෙන් කොටස් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. එකක් තමයි වර්ගීකරණය, ඒ වගේම සූචිකරණය, පරිගණක විද්‍යාව, කළමනාකරණය, මේ වගේ විශේෂ ශාස්ත්‍රයන් ගණනාවක්ම ගැන කතා කරන විශේෂ ශාස්ත්‍රයක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි ගොඩක් උනන්දු වෙන්න ඕන, උත්සාහවත් වෙන්න ඕන අපිට මේ තියෙන අපේ තියෙන මේ ශක්තිය ගන්න. මම පුංචි උදාහරණයක් කියන්නම්. ඒ කාලේ හිටියා මේ 1900 ඇමරිකාවේ පියා හැටියට කියන්නේ අධ්‍යාපනයේ පියා කරපු ප්‍රකාශයක්. ඔහුට එක සංකල්පයක් තිබුණා, ඔහුට හොඳ අදහසක් තිබුණා. මොකද්ද? හැම ළමයෙකුටම පාසලක් දෙන්න ඕන කියලා. අපිට සංකල්පයක් තියෙනවා. අපේ මහාචාර්යතුමා, අපේ අංශාධිපතිතුමා සඳහන් කරා හැම පාසලකටම හැම තැනකටම පුස්තකාලයක් කියන සංකල්පය. එදා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වුණා ඒ ඇමරිකාවේ අධ්‍යාපනයේ පියා. එතුමා කිව්වේ හැම දරුවෙකුටම පාසලක් කියලා. ඉතින් ඒ වගේ අපිට සංකල්පයක් තියෙනවා. අපේ අංශාධිපතිතුමාටත් අදහසක් තියෙනවා. අපේ වීරසූරිය අපේ මහාචාර්යතුමාට සංකල්පයක් තියෙනවා, අදහසක් තියෙනවා. හැම පළාතකටම හැම ප්‍රදේශයකටම පුස්තකාලයක් කියලා. මේ හැම පුස්තකාලයක් තුළම ඒ හැම තැනකටම නිර්මාණය වෙන්නේ දායකත්වයේ සපයන්නේ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කියන කාරණේ. අන්න ඒ සඳහා තමයි ඔයාලා මේ දූ දරුවෝ නිර්මාණය කරන්නේ, එන්නේ ඒ ආයතන වල වැඩ කරන්න. මොකද බැහැ කියලා කිසිම සංකල්පයක් ඇත්තේ නැහැ. මම එහෙම කියන්නේ අපේ තියෙන ඇතුලේ තියෙන ශක්තිය අපි ගන්න ඕන. මොකද හේතුව මේ අපිට වතුර එකක් ගත්තොත් මේ වතුර එක නිකම්ම දී පොඩක් තියෙන්නේ. මේක පත් කරපුවම පස්සේ මේක වාෂ්පයක් බවට පත් කරනවා. වාෂ්පයක් බවට පත් වෙනවා. මේ වාෂ්පය මොකද වෙන්නේ? ඒ වාෂ්පය තුළින් අපිට පුළුවන් විවිධ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න. අපේ ශරීරය තුළ ඉන්න පුද්ගලයා නිර්මාණය කරගත්තොත්, එළියට ගත්තොත් වැඩ කරන්න පුළුවන් කියලා අන්න ඔහුට පුළුවන් මේ පුස්තකාල විද්‍යාව කියන එක හරියාකාරව හරියට විෂන් මිෂන් ගෝල් කියන එකට ගෝල් කියන අරමුණට අපිට ගෙනියන්න. ඒ නිසා ඒ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරගන්න තමයි මෙතෙන්ට ඔයාලා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඇතුලේ ඉන්න ඒ කියන්නේ හොඳ අපි ඕනම දෙයක් කියවන්න ඕන. ඒකෙන් පොතත් එක්ක අපි ගණදෙනුවක් කරනවා. ඒක කොයි වගේද කිව්වොත් එහෙම ලණුවක් අපි අඹරන්නේ කොහොමද? ලණුව අඹරන්න මොකද වෙන්නේ? ඒක ශක්තිමත් වෙනවා. ඒක කැඩෙන්නේ නැති වෙනවා. අපි හැමදාම පොත්පත් පාවිච්චි කරොත් එහෙම අපිට එන්න දැනුම වැඩි වෙනවා. ඒ දැනුමත් එක්ක අපිට වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා හොඳ යොතක් නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ඊට වඩා යමක් කියන්නේ මම ඔයාලට සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔයාලට හොඳ ආචාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඉතින් ඔයාලා ශක්තිවන්තයෝ. ඒ වගේම අපේ ප්‍රධාන අපේ අංශාධිපතිතුමාගෙත් අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වීරසූරිය සර් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ අදහස් තමයි ශ්‍රී ලංකාවේ හැම පුස්තකාලයකටම අපේ ඩිප්ලෝමාධාරී දරුවෙක් ඇතුළු වෙලා ඒ පුස්තකාලේ දැවැන්ත රටට මෙහෙවරක් කරයි කියන සංකල්පේ. ඉතින් ඒකට ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔය කට්ටියගේ ඉදිරි අවුරුද්දේ අධ්‍යයන කටයුතු සාර්ථක වේවා. තෙරුවන් සුව ප්‍රාර්ථනා කරමින් අපේ ආචාර්ය මණ්ඩලයටත් මේ කටයුතුට අපේ අංශාධිපතිතුමා ඇතුළු අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වීරසූරිය ගුරු පියාණන් ඇතුළු සියලු දෙනාට තුනුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුතියි. ස්තුතියි ස්වාමීන් වහන්සේ. මෙම අවස්ථාවේදී අපිට මෙම කාර්යයට අලුතෙන්ම සම්බන්ධ වුණු අපේ චාමර ගුරු මහතාත් පිළිගනු ලබනවා.
ඔහු ඉදිරි දිනවලදී ඔබට IT ප්‍රශ්න පත්‍රය සමග සම්බන්ධ වෙනවා. දැන් අපි පැමිණ තියෙන්නේ මෙම සමාරම්භක උළෙලේ විශේෂම අංගය වෙතටයි. ඒ තමයි අපගේ විශේෂ දේශනය. විශේෂ දේශනය කියන නම කිව්ව ගමන්ම ඇත්තටම ඔහු සුවිශේෂී ඇසූ පිරුතෙන් ඇති පුද්ගලයෙක්. නිරන්තරයෙන්ම අපේ ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම කුසලතා පමණක් නෙමෙයි ආකල්ප අතින් ශිෂ්‍යයෙක් කොහොමද දියුණු වෙන්න ඕනි කියලා නිරන්තරයෙන්ම ගුරු හරුකම් දෙන ඔහු අපේ ආදරණීය ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා. මා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා අධ්‍යංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය W වීරසූරිය ගුරු පියාණන්ට ඔබව ආමන්ත්‍රණය කරන ලෙසට. සුබ උදෑසනක් ගරුතර අපේ ආචාර්ය ලැබුම්දිනේ පෙරතන ස්වාමීන් වහන්සේ බෝපැත්තේ ස්වාමීන් වහන්සේ අංශ ප්‍රධාන තුමනි පාඨමාලා සම්මාධිකාරක ඊළඟට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය බ්‍යම්මදා මහත්මිය ආචාර්ය නාමලී සුරවීර මහත්මිය සෙව්වන්දි මහත්මිය අපේ චාමර පරිගණක විද්‍යා විශේෂඥ ඊළඟට අපේ ශානක පරිගණක විද්‍යාඥ ඇතුළු සියලුම ආචාර්ය මණ්ඩලයේ භවතුනි දයාබර ශිෂ්‍ය ශිෂ්‍යාවනි ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සහභාගී වෙන දුවදරුවනි මම අද විශේෂ දේශනයක් සකස් කරලා තියෙනවා ඔබ මේ අත් වශයෙන්ම මෙහිදී කියන්න ඕන දෙයක් තමයි නිදහසෙන් පසු අපි ශ්‍රී ලංකාවේ සියලුම ජන කොටස් හැම කෙනාම මේකේ අඩු වැඩි වශයෙන් වගකීම් ගත යුතු පිරිසක් මේ කඩා වැටීමට දායක වෙනවා. එදා ඉඳලා මේ දක්වාම තිබ්බ තත්ත්වයන් මේ රාජ්‍ය පරිපාලන තත්ත්වයන් පාලන තත්ත්වයන් මේ සියල්ලක්ම සහ අඩු වැඩි වශයෙන් මේකට හැම කෙනෙක්ම දායක වෙලා තිබෙනවා. මේ කඩා වැටීමට. මේ කතා කරන මමත් දායක වෙලා තිබෙනවා. මට වැඩිය තව මේකට දායක වෙච්ච අය ඉන්නවා. මේකෙන් අපිට ආදර්ශයක් දීලා තියෙන්නේ මොකද්ද? මූලික වශයෙන්ම දැන්වත් ඔබලා මේ අසල්වැසි තියෙන රටක තිබෙන ආර්ථික සම්බන්ධනේ සමාජ සම්බන්ධනේ තියෙන පැත්තට ගෙනියන්න ඕන කියන එක අපිට දැන් අපේ ඔළුවටම මේ තුවක්කුවක් අල්ලලා මෙයා කරලා තිබෙනවා. ඉතින් මේ තුවක්කු එල්ලීම හැම කෙනාටම මේ තුවක්කුව එල්ලලා තියෙනවා. මේ තුවක්කුව අපි ඒ කියන්නේ මේ කොකා දැස්සන් දිස්සලා ඒක මේවා කරේ නැත්තම් අපි අත් වශයෙන්ම අන්තිම ඒ කියන්නේ අර ලෝකේ රටවල් තිබෙනවා පල්ලෙහාම තත්ත්වේ මට්ටමේ තියෙන. ඒකට ශීඝ්‍රයෙන් ගමන් කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාව අත් වශයෙන්ම අපි විවේචනය කරනවා එකිනෙකා. නමුත් අපි කිසියම් ආකාරයකට පරිවර්තනයක් අපේ ජීවිතය තුළ ඇති කර ගන්නවා නම් අපි හැම කෙනාටම අලුත් ගමනක් යන්න පුළුවන්. මේක අත් වශයෙන්ම තියසන් ඩයිවර්ෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දිගටම ගමන් කළා. දැන් ඉතින් මේකේ සංදිස්ථානයකට අවිල්ලා තියෙනවා. මේක කරකෝල අනිත් පැත්තට ගත්තේ නැත්නම් බරපතල තත්යකට යන්න පුළුවන්. ඒකයි දැන් මේ වර්තමාන අවධිය. ඉතින් මේ අවධියේ අත් වශයෙන්ම අපි හැම කෙනාම මේ අභියෝග ජය ගන්න පුළුවන්. මේවෙන් අපි ඉස්සරහට යන්න පුළුවන්. දැන් අද ඒ තත්ත්වයන්ට ඔබට මාතෘකාවක් සකස් කරලා තිබෙනවා. මම මේක ඇත්ත වශයෙන්ම මට සිංහල ටයිපින් පිළිබඳ ගැටලුවක් තිබෙනවා. මම මේක Google Translate විදිහට තමයි සකස් කරලා තිබෙන්නේ. ඉතින් ඒකේ අඩුපාඩු තිබෙනවා. ඒකට සමාව දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. භාෂා විශාරද ජේ.බී.චානක් මහත්තයා කිව්ව මට කණේ පාරක් කරලා ඉඳ තියෙනවා. ඉතින් දැන් මේක කියන්නේ මොකද සාර්ථක ඩිප්ලෝමා ශිෂ්‍යයෙකුගේ වගවීම වගකීම. ඇතම් වැදගත් අත්දැකීම් අපිට අත්දැකීම් තියෙනවා. සිටිවිලි thoughts experiences concept පද මේකට වචන කියන එකක් සම්බන්ධ කරන්න පුළුවන්. අත් වශයෙන්ම පද වචන කියපුවාම අර්ථ දෙකක් තිබෙනවා. පද වචන. පද කියන්නේ ඕනම තියෙන එකට පදයක්. මේ ඕනම තියෙන එකට තියෙන එකක් වචනයක්. මෙතන පද කියලා කියන්නේ term ඉංග්‍රීසියෙන් term.
වචන කියොත් words වචන කියන එකේ අර්ථය අඩුයි. ඒක වචන. නමුත් පද කියපුවාම අපි යමක් දීලා තියෙනවා. පද අපි ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ term. දැන් ඔය ශබ්දකෝෂවල එතකොට ගත්තාම ඔය පාරිභාෂික ශබ්දමාලාවල තියෙන terms. ඒ කියන්නේ කිසියම් විෂයකට දැන් අපි වර්ගීකරණය කියලා කියනවා. මේක රසායන විද්‍යාවේ තියෙනවා. පාර්ශ්ව විද්‍යාවේ තියෙනවා. නීති විද්‍යාවේ තියෙනවා. නමුත් වර්ගීකරණය පුස්තකාල විද්‍යාව වර්ගීකරණය වුණාම term එකක් බවට පත් වෙනවා. ඒකයි මේ term කියන්නේ. මේවා නිකන් කට ගන්නවා කියපු දේවල් නෙවෙයි භාෂාවෙන්ම ඇති වාග් විද්‍යාත්මක දේවල්. එතකොට මේ සංකල්ප කියපුවම තව එකක්. ඒකේ අර්ථයක් තිබෙනවා. දැන් අපි පැරඩයිම් shift කියලා සංකල්පයක් තිබෙනවා. දැන් මේ සංකල්පේ තේරුම කවුරු අපි අවබෝධ කරගන්න වෙනවා. එතකොට දැන් අපි මේක යටතේ අපි සාකච්ඡා කරලා බැලුවොත් අපි ඔබට සුබවදනවා. ඔබ අතරමං වෙලා නැහැ. අර හාමුදුරන් වහන්සේ කිව්වා වගේ ඔබගේ විභව ශක්තිය අපි කියන ඔබට potentiality මේ විභව ශක්තිය එළියට ගන්න ඕන. මේක සැඟවුණු යකෙක් භූතේ ජාතික වීරයෙක් අපේ ඔළුවේ හදවතේ ඉන්නවා. එයා ගත්තාම අපිට මේ ඕනම අභියෝගයකට යන්න පුළුවන්. බිය වෙන්න එහෙම දෙයක් නැහැ. බිය වුණොත් බිය වුණාමයි. දැන් මේ ඔබ දැන් පුස්තකාල හා විඥාපන විද්‍යා දෙපාර්තමේන්තුවේ පළවෙනි පාඨමාලාව හදාරන්න ඇවිල්ලා තිබෙනවා. මේකේ තියෙනවා. මේ ඔක්කොම Google පරිවර්තන. එතකොට දෙවන වසරේදී ඔබට ඩිප්ලෝමා අංග සම්පූර්ණ කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ ඩිප්ලෝමාවේ පළවෙනි අදියර දැන් අද පටන් ගන්නවා. වසර දෙක සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔබට ඩිප්ලෝමාව සම්පූර්ණ කරගත්තාන් පස්සේ ඔබට උසස් ඩිප්ලෝමාව හදාගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි බැලුවොත් ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් කියලා එකක් අඳුනලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම. ඒකට කියන්නේ සුදුසුකම් රාමුව කියලායි. අර ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක්. Google ගියොත් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එකක් ඩවුන්ලෝඩ් කරගත්තට කමක් නැහැ. මොකද ඔබලා උසස් අධ්‍යාපනයේ පරතරටම යන්න පුළුවන් හැකියාවක් තියෙන අය. දැන් මේකේ පුස්තකාල විද්‍යා ඩිප්ලෝමා මේ වැඩසටහනේ ක්‍රෙඩිට් 15ක් තිබෙනවා. ක්‍රෙඩිට් කියන්නේ සිංහලෙන් සම්භාර කියලායි වචනේ තියෙන්නේ. මේකට බෑ කියලා මම කියන්නේ Google පරිවර්තනය ආවා. මේ බෑ ගැන පැහැදිලි කිරීමක් වෙනවා තියෙනවා. ඊළඟට දෙවෙනි එකේ තියෙනවා 15ක්. ඩිප්ලෝමාව සම්පූර්ණ වුණා කියන්නේ ක්‍රෙඩිට් 30ක් ඔබ අත්පත් කරගන්නවා කියන එකයි. ඊළඟට මේ යට තියෙන එක අවසානයේදී ඊට උඩින් 4 ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකේ අපි 4 වෙනි මට්ටමේ තමයි ඉන්නේ. ඒතර 5 වෙනි මට්ටම උපාධිය. 6 වෙනි මට්ටම ගෞරව උපාධිය අවුරුදු 4යි. ඊළඟට ඕක මාස්ටර් උපාධිය ඕන 7 8 9 දිගටම උඩට යනවා. මේක මම කියන්නේ 12 දක්වා ආචාර්ය උපාධිය දක්වා දර්ශන විශාරද කියන උපාධිය දක්වා යනවා. දැන් අපි බැලුවොත් අපි තව සතුටුදායක කාර්යයක් තියෙනවා. අපි බොහොම මහන්සියෙන් පාඨමාලාවක් මේ ඉදිරිපත් කරලා අනුමත කරගෙන තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් උපාධි පාඨමාලාව. මේකත් අවුරුද්දකින් කරන්න. මේ අවුරුදු 3 ඔබ කරලා 4 වෙනි අවුරුද්දේදී එක් අවුරුදු උපාධියක්. ඉතින් ඒකෙත් ක්‍රෙඩිට් 30ක් තිබෙනවා. එතකොට ක්‍රෙඩිට් 90ක් හම්බෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය උපාධියකට තියෙන්න ඕන අවම ක්‍රෙඩිට් ප්‍රමාණය 90යි. ගෞරව එකට නම් ක්‍රෙඩිට් 120යි අවමේ. ඊට වැඩි වෙන්නත් පුළුවන්. මේ විශ්වවිද්‍යාල ඒවා ජාත්‍යන්තර නිර්ණායක මට්ටමකට තියෙනවා. දැන් එහෙමනම් ඔබ දැනට 60ක් දැනට 15යි ඊළඟ අවුරුද්දේ 15යි මේ ඔක්කොම එකතු වෙලා උසස් ඩිප්ලෝමා කරපුවාම ක්‍රෙඩිට් 60යි. දැන් ඉතින් ඉතුරු 30 ගත්තාම උපාධිය. දැන් උපාධිය අනුමැතිය අපිට ලියුම අපිට ඉක්මනින් ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා අද පළවෙනි දවසේ. මේක අපිට ලියුමක් එන්න ඕන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන්. මේක ඔබගේ බලාපොරොත්තුත් එක්ක මෙතනින් ආචාර්ය මණ්ඩලයේ බලාපොරොත්තු දුර කැලේ විශ්වවිද්‍යාලයේ මූලික වශයෙන්ම අපේ මාතාවගේ බලාපොරොත්තුවත් එක්ක මෙම පාඨමාලාව අනුමැති ලියුම ලබන හතිය හෝ ඊළඟ දවසක ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද මේකට කෙනෙහිලි විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔයාට කියලා තේරුමක් නැහැ. ඊළඟට
දැන් මෙතන තියෙනවා මේ ක්‍රෙඩිට් කියන එක පැහැදිලි කරොත් දැන් සම්භාර සාමාන්‍යයෙන් එක ක්‍රෙඩිට් එකක් සම්භාරයක් කියලා කියන්නේ පැය 50යි. පැය 50ක් වැඩ කළොත් ඔබට එක ක්‍රෙඩිට් එකක් ගන්න පුළුවන්. බලන්න කොච්චර මේකක්ද කියලා පැය එතකොට 120 විශේෂ උපාධිය 120 50න් වැඩි කරන්න ඕන. එතකොට පේනවා නේද ගෞරව උපාධිධාරය කොච්චර වැඩ කරන්න ඕනද කියලා. දැන් එහෙමනම් ඔය 15න් පැය 15ක් වෙන් කරන්න ඕනේ අපි ඇවිල්ලා උගන්වනවා. ටීචිං අවර්ස්. අපි ඇවිල්ලා උගන්වනවා පැය 15ක්. ඒකට පැය 15ක් ගියාම මම ඉතුරු වෙනවා 35ක්. ඕකට කියනවා ඉන්ඩිපෙන්ඩන්ට් ස්වාධීන පැය. එතකොට එහෙනම් අපිට ඔයාලා දැන් අද තේරෙනව නේද? වැඩ කරන්න ඕනේ අපිද ඔයාලද? අපිත් වැඩ කරන්න ඕනේ පැය 15ක්. පැය 35ක්. ඔබලා වැඩ කරන්න ඕනේ. එහෙනම් ගෙදර ගිහිල්ලා මේ මෙතන ආචාර්යවරු දැන් අද දේශන කරපු හැම කෙනාගේම මතේ කීවේ වැඩ කරන්න ඕන කියන එකයි. ඒ කියන්නේ මෙතන මේ ඔන්ලයින් සමන් දෙන අය පවා හැම කෙනාම මේ වැඩ කිරීමට යටත් වෙනවා. දැන් පැහැදිලි මේ තත්වය මේ ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකේ ඒ තියෙන අර සියලුම මම කිය ආචාර්ය උපාධිය 12 වෙනි එකට හඳලා තිබෙනවා. පළවෙනි එක සර්ටිෆිකේට් ඊළඟට ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ඔය ඩිප්ලෝමා හයි ඩිප්ලෝමා ඔය විදිහට තියෙනවා. ඔය තියෙන ක්වොලිෆිකේෂන් ක්‍රෙඩිට් ගන්නකොත් තියෙනවා මේ වගේ. දැන් ඔය විදිහට තමයි ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එක සමන්විත වන්නේ. අපි මේවා ගැන අවබෝධයක් තිබෙන්න ඕනේ. පුදු පාඨමාලාවක් හදාගන්නවා විතරක් නෙමෙයි ශිෂ්‍යයෙක් විසින්. මේ පාඨමාලාවේ සියලුම දේ පිළිබඳ පාඨමාලා නිර්දේශ හොඳට කියවන්න ඕනේ. දැන් අපි හතරකම හරි කොහරි යනවා නම් කොහරි පිටරට හරි විදේශ ඒ සියලු දේවල් වලින් ආත්මලා ගියොත් තමයි ඒකේ ජයග්‍රහණය කරන්න පුළුවන්. නැත්නම් පන්තිය විතරක් ඇවිල්ලා කවල් දීලා හිටියොත් හරියන්නේ නැහැ. ඒ කියන්නේ අර අධ්‍යාපන පරිසරය කියන එකත් හොඳට අවබෝධ ගන්න. এডুকেෂනල් එන්වයරන්මන්ට්. මේවා සියරම এডুকেෂන් එන්වයරන්මන්ටල් කියන දේවල්. එතකොට තමයි එන්වයරන්මන්ට් එක ශක්තිමත් වුණොත් හොඳ දරුවෙක් වුණත් පෝෂණය ලැබිලා ඒ දරුවා හොඳට මේ දියුණු වෙනවා. නැත්තම් හොඳට සම්වර්ධනය වෙනවා. ඒ නරක පරිසරයක දරුවා ඉන්නවා නම් නරක දරුවෙක් බවට පත් වෙනවා. ඒක අපි දන්නවනේ ගෙවල් කල්පනා කරපුවාම ඔබලා හොඳ පරිසරයකට ඇවිල්ලා තිබෙනවා. එතකොට මෙතන දෙවෙනි එක තමයි මොකද්ද? මගේ දේශනේ අපේ ආචාර්ය නාමලි මාත්මිය පැහැදිලි කරා මේකේ තියෙනවා අත් වශයෙන්ම accountability කියලා වචනයක් තියෙනවා වගවීම. මේකට ඉංග්‍රීසි වචනේ accountability සිංහලෙන් වගවීම. දැන් බලමු මේ වචන දෙක තේරුම් ගන්න. මම කියවනේ දැන් ඔයාලා කවුරුත් දන්නවා පද වචන දෙකේ වෙනස. දැන් අහුවොත් කියන්න පුළුවන් ඉන්ටර්වියු එකේදී පදයි වචනයි. පද කියපුවම බලය වැඩි. වචන වලට වැඩි. දැන් අපි accountability එක බැලුවොත් මෙන්න මේකයි. ඔබ විභාගය හදාරනවා කියවොත් ඔබගේ වගකීමට අහු වෙන්නේ. ඔබ සමත් වෙනවා කියලා කියන්නේ අන්න වගවීම. දැන් පැහැදිලි නිර්වචනය ඕකයි. ඔබ සමත් වෙනවා. හැබැයි සමත් වෙනවා කියන්නේ හුද්දට ඩිස්ටින්ක්ෂන් එකක් කරන් සමත් වෙනවා. අන්න වගවීම සම්පූර්ණ කරලා තියෙනවා. පාඨමාලාව හදාරනවා කියන එක කියන්නේ ඇසයින්මන්ට් බාර දෙනවා. ඒ සේරම කරනවා. හැබැයි සමත් වෙලා නැහැ. වගවීම වෙලා නැහැ. මේකට ආචාර ධර්මයක් වෙනවා. ආචාර ධර්මයක් වෙන්නේ වගවීමට. අපි හොඳට පන්තියේ සමන් දෙනවා. පන්තියෙන් විතර සහභාගී වෙනවා. මේවා වගවීමට එන්නේ. ඒවා ආචාර ධර්ම. දැන් තවත් පැහැදිලි කරගන්න පුළුවන් අපිට මේ වගවීම මේ වගේ නිකම් වචන නෙමේ අපේ ජීවිතය හදාගන්න පුළුවන් වචන. දැන් බලමු මේ තියෙන්නේ you follow diploma properly. worker duty. ඒක වගකීමක් responsibility. responsibility කියන වචනේ කුටි බන්නේ දේශනේ වගකීම අන්න බලන්න you follow. you pass the diploma successfully. result අවසාන ප්‍රතිඵලය. අන්න වගවීම. එහෙනම් වගකීමයි හරියට ගත්තොත් මේ රට ජනාධිපතිතුමාත් මේ හොර කෙනෙකුට දියුණු කරන්න පුළුවන්. වගකීමයි වගවීමයි. මේ හොඟ දෙකකට තියෙන වගවීමක් නැතිකම. වගවීම නැති වුණාම ප්‍රතිඵල නැහැ. මේ ලංකාවටත් වෙලා තියෙන්නේ මම හිතන්නේ වගකීමක් ගත්තත් වගවීමක් නැතිකම. දැන් මම අර සිංහල පරිවර්තනය කරලා ගත්ත එක තමයි මේ වගවීම අර තියෙන ඩිප්ලෝමා නිසිලස ආධාරනවා. ඒකේ කාර්යයන් ඔබ ඇසයින්මන්ට් එකක් බාර දෙනවා වගකීම. දැන් අපි බලමු
assignment එකට destination එකක් හම්බ වෙනවා වගවීම. මොකද end result එක. ඒකේ වගකීමත් එක තමයි යන්නේ. දැන් අපි බලමු මෙන්න මේ නිර්වචනයේ වගවීම හොඳටම නිර්වචනය කරනවා. හොඳටම මාන්න ඔබේ මිතුරාට ඩිප්ලෝමා සමත් වීමට ඔබට සහාය දෙන්න පුළුවන්. ඔබගේ යාළුවාට පුළුවන් ඩිප්ලෝමාව සමත් වෙන්න කියන්නේ උදව් කරන්න පුළුවන්. උදව් කරන්න පුළුවන්. ඔහුගේ නමුත් ඔබට බෑ ඒක සමත් කරන්න. එයා පාස් කරන්න බෑ. ටියුටෝරියල් එකක් දීලා පොත් දීලා ඔක්කොම කරලා එයාට උදව් කරන්න පුළුවන්. හැබැයි සමත් කරන්න බෑ. සමත් කරන්නේ කවුද? තමන්මයි. එහෙනම් තමන්ට තමයි එහෙනම් මොකද තියෙන්නේ? වගවීම. එයින් අදහස් වන්නේ ඔබට ඔහු වෙනුවෙන් වගකීමක් කළ හැකි නමුත් ඔබට ඔහු වෙනුවෙන් වගවීමක් කළ නොහැක. ඒතකොට වගවීමක් කරන්න බෑ. එයාට පාස් කරන්න බෑ. දැන් පේනවා එබැවින් ඩිප්ලෝමා සමත් වීමට හෝ ඕනෑම දෙයක් සාර්ථක කරගන්න පුද්ගලයෙකු වගකීමෙන් මේ දෙකම ඉන්න ඕනේ. මේ දෙකම ඉන්න ඕනේ. දැන් පැහැදිලි වගවීම වගකීම වගවීම. ඊළඟට මේ ශිෂ්‍ය වගකීම වගවීම යටතේ තියෙනවා විශේෂයෙන්ම අධ්‍යාපන විද්‍යාඥයෙක් කියපු එකක්. ඇත්ත වශයෙන්ම නිවැරදි අධ්‍යයන පරිසරයක් තියෙන්න ඕනේ. නිවැරදි ඉගෙනුම් පරිසරයක්. හොඳ ගුරුවරු, හොඳ අධ්‍යනාංශ, හොඳ පාඨමාලා නිර්දේශ, හොඳ විභාග ප්‍රතිපාටි ඇගීම් ක්‍රම. හැබැයි මනුස්සකමත් ඔය එකම යන්න ඕනේ. ඒක විභාගිතයක් පාස් වෙලා හරියන්නේ නැහැ. ඒක තමයි වගවීම. වගවීම මනුස්සකම වගවීමට යනවා. ඒ කියන්නේ ආචාර ධර්ම. ඒවා කෙනෙකුට මේ කියන්නේ දැන් අර මාව හොඳ වෙන්නේ මමමයි. මට බෑ වෙන කෙනෙකුට ඇවිල්ලා හොඳයි කියලා කිව්වට සමහරවිට අපි දන්න වයස ඇයි මොනවා කරත් හදන්න බෑ. හැබැයි එයා හැදුනොත් වගවීම අමාරු. වගකීම ලේසි. ඒක අතුලාන්තයෙන් එන්න ඕන එකක්. එහෙමනම් අපි බැලුවොත් දැන් බලන්න ඔබලගේ accountability වගවීම කොච්චර සාර්ථක වෙනවද කියලා. ඔබ ඉන්නේ කැලේ විශ්වවිද්‍යාලයේ. කැලේ විශ්වවිද්‍යාලේ ලෝකෙම තියෙන කීර්තිමත් විශ්වවිද්‍යාලයක්. ඇයි එහෙනම් මම කියන්නේ මේකේ ඔබ දන්නා පරිදි අපේ ඉතිහාසය බලුවොත් අපේ කැලේ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය බලන්න. ඉන්දියාව, ජර්මනිය, ඔය චීනය, මේ රටවල් වල ප්‍රවීණ මහාචාර්යවරු අපේ කතිකාචාර්ය මණ්ඩලයේ ඉඳලා තියෙනවා. මේක ආරම්භ වකවානුවේදී. ඒගොල්ලෝ ලෝක ප්‍රකට මහාචාර්යවරු. ඇමරිකාව, එංගලන්තේ, ජර්මනිය වගේ රටවල් වල ප්‍රසිද්ධ මහාචාර්යවරු. දැන් එහෙම ඉන්නවද අපේ විශ්වවිද්‍යාලේ? මම එහෙම කියන්නේ මොකද එහෙම ප්‍රවීණ ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයක් විදේශගත අය මේකේ වැඩ කරලා තියෙනවා. ඔය බලන්න පිරිවෙනේ සහ අපේ විශ්වවිද්‍යාල ඉතිහාසය. ඉතින් අපි හොඳම තැනකට ඔයාලා ඇවිල්ලා තියෙනවා ඒ අනුව. අපේ සමාජ විද්‍යා පීඨය හොඳම තැන. ඊළඟට අපේ දෙපාර්තමේන්තුව අර අංශාධිපතිතුමා කිව්වා වගේ ආචාර්ය මණ්ඩලේ විශාල ප්‍රමාණයක් ඉන්නවා බොහොම සුදුසුකම් කියන ගුණගරුක විනීත මේ අය. ඉතින් ඒගොල්ලන්ගේ ශික්ෂණය ඔබට ලැබීම යහපත් දෙයක්. ඊළඟට මේ අපේ පාඨමාලා බැලුවොත් එහෙම මේ බලන්න අපේ පාඨමාලා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේකට තව අලුතෙන් එන්න ඒවක් තියෙනවා. ඒ කියන්නේ ඔබ හොඳ තැනකට ඔයාලා ඇවිල්ලා තියෙනවා. දැන් ඔබ හොඳ තැනකට ආපුවම ඔබට බය නැතුව යනවා. දැන් ඉතින් කිසි දෙයක් බිය තියාගන්න ඕනේ නැහැ. undergraduate උපාධි, ඩිප්ලෝමා උපාධි, post graduate උපාධි ඊළඟට higher degree program. ඒ කියන්නේ අපේ පුස්තකාල විද්‍යාවේ දර්ශන විශාරද ආචාර්ය උපාධිය. නැත්තම් දර්ශන සූරි. එතකොට ඒකත් අපි පිරිනමනවා. පිරිනමනවා කියන්නේ ඒක earn කරනවා. මේ හැම එකක්ම earn කියලා කියන්නේ උපයා ගන්න ඕනේ. මේක අපි දෙන්නේ නැහැ. ඒකත් වැදගත් කරනවා. මේක අපේ අංශාධිපතිතුමාගේ නිතරම දේශනවල කියන එකක් තමයි මේක නිකන් දෙන්නේ නැහැ. මේක you have to earn. earn කියන්නේ හම්බ කර ගන්න ඕනේ. දැන් මේකේ අපේ මේ ඩිප්ලෝමා පාඨමාලාවේ මේ කොටසේ තියෙනවා program learning outcome. ඒ කියන්නේ program කියන එක ගැන කලබල වෙන්න ඕනේ නැහැ. program කියන්නේ පාඨමාලාව කියන එකයි. නමුත් මේකේ අපි දීලා තියෙන්නේ අත්වශයෙන්ම ජාත්‍යන්තර නිර්ණායකව ඩිග්‍රී එකකට program කියන එකයි. ඒවත් වචන ඉගෙන ගන්න ඕනේ. special degree program, general degree program. දැන් general degree කියලා වචනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් ජෙනරල් කියන උපාධිය අයින් කරලා තියෙනවා. ජෙනරල් කියන්නේ ජෙනරල් වචනේ පාවිච්චි කරන්නේ ඒක BA උපාධිය. BA honours උපාධිය. එතකොට මේ ප්‍රෝග්‍රෑම් වැඩසටහන සිංහලට පරිවර්තන කරන වැඩසටහනට මේක ඇත්ත වශයෙන්ම කෝස් කියලා කියන්නේ නැහැ. බිටාන්ගෙම තියෙන කෝස් කියලායි.
පාඨමාලාව. අපි මෙහෙම එහෙනම් මේ පාඨමාලාවේ ඉගෙනුම් ප්‍රතිඵල හැම පත්‍රයකම තියෙනවා ඉගෙනුම් ඵල ප්‍රතිඵල. මේවා දැනගෙන වැඩ කරන්න ඕනේ. මේකේ සිංහල පරිවර්තනේ මෙතන තියෙනවා. මේක අපිට වෙලාව නැහැ. මේකේ මේ ඉගෙනුම් ප්‍රතිඵල මේ පාඨමාලාවෙන් හැදෑරෙන ප්‍රතිඵල ඊටාම ඉහළයි. ඊටාම ඉහළයි. දැන් මේක ඔබලට ලබා දෙනවා අපි මේවා කියවන්න. වෙලාව හදිනේ. ඔව්. මේකේ ඇත්තටම හොඳ දෙයක් තමයි මුද්‍රණයේ සිට අන්තර්ජාල දක්වා මේ විවිධ විමර්ශන මූලාශ්‍ර මේවා සේවාවේ අර්ථය වැදගත්කම මේවා අධ්‍යයන මේවා ඉවැලුවේට් මේවා ෂෙයාරින් වෙන දැනුමක් ලබා දෙන්න උත්සාහයක් ගන්නවා. ඊළඟට මේ විවිධ වර්ගයේ පුස්තකාලවල තියෙනවා. අපි අංශාධිපතිතුමා කිව්වා වගේ මේ පුස්තකාලවල ආරම්භක ප්‍රථම වෘත්තීය ජීවිතයේ ආරම්භක තැන ඔබලට යන්න පුළුවන්. එතනින් තමයි වෘත්තීය පටන් ගන්න. ඒකට පන්නරයක් අපි ලබා දෙනවා. ඊළඟට මේ ඩිප්ලෝමා ශිෂ්‍යයෙකුගේ රෙස්පොන්සිබිලිටිස් මොනවද කියලා බලමු. අපේ නාමලි සුරවීර මහත්මිය කිව්වා වගේ ආචාර්ය හම්දෝත් කිව්වා වගේ මිෂන් ඔබ ඇති කරගන්න ඕනේ. ඔබගේ ජීවිතේ දැන් අද ඔබට විෂන් එකක් තියෙන්න ඕනේ. විෂන් එක කියන්නේ මොකද්ද? දිගු කාලීන දැක්ම. මේක මෙල්බන් කම්පැනියේ තියෙනවා. තව අවුරුදු 10කින් මෙල්බන් කම්පැනිය කොතෙන්ද යන්නේ? අවුරුදු 20කින් අපි කොහමද යන්නේ? ඒක දිගු කාලීන දැක්ම නැත්තම් දර්ශනය. ඊළඟට මේ දැක්ම ලබා ගන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. ප්‍රෝග්‍රෑම් එක, ඇක්ටිවිටිස්. ඒක තමයි මිෂන් කියලා තියෙන්නේ. ඔබ අවුරුදු මේවා අහලක් තියෙනවා. මේ දෙකම සාර්ථක කරගන්න උත්සාහ වෙන්න ඕනේ. ඊළඟට ඩිප්ලෝමාව සම්පූර්ණ කරන්න සැලකිය යුතු මනදායි කාලයක් යොදවන්න ඕනේ. ඊළඟට අධ්‍යයන ප්‍රගතියේ හිමිකාරීත්වය. අපි කියනවා මේ අධ්‍යයන ප්‍රගතිය කියන්නේ ඕනර්ෂිප් කියලා කියනවා. මේ සඳහා අපේ හදවතට එකඟ වෙන විදිහට කාලෝචිතව වැඩ කටයුතු කරන්න ඕනේ. ඊළඟට මෙන්න මේක බලන්න හතරවෙනි කාරණාව අදිෂ්ඨානය. ඔය වචන සුළුපට වචන නෙමෙයි. විදරා ගැනීම. මම හිතන්නේ බුදුන් වහන්සේ මේ වචන අත්‍යවශ්‍යම අර්ථයට ගන්න ලද ඊටම උසස් ගැනීම චරිතය. අදිෂ්ඨානයේ විදරා ගැනීම නොකරපට උත්සාහය කැපවීම ස්වයං උපකාරය. මනුෂ්‍යත්වය ඉගෙනීමට ඇති ආදරය ඉගෙනීම කියවීම ලිවීම සමන් දීම මෙනෙහි කිරීම දෘශ්‍යකරණය ඒ කියන්නේ සෞඛ්‍ය දෘශ්‍ය මාධ්‍යවලුත් ඔයාලා ඉගෙන ගන්න ඕනේ. විශ්ලේෂණය සංශ්ලේෂණය සමාලෝචනය යමක් බලලා අවසානයේදී ඒක සමාලෝචනය කරන්න හැකියාව අර්ථ නිරූපණය මේකට කියනවා ඉන්ටර්ප්‍රිටේෂන් යමක් අර්ථකථනය කරලා දෙන්න හැකියාව තියෙන්න ඕනේ. මේවා ඔබගේ අධ්‍යාපනයට ඍජුවම උපකාර වෙනවා. ඍජුවම ඔබට ඉගෙන ගන්න උපකාර වෙනවා. මේවා පොඩි වචන නෙමෙයි බොහොම තමගේ ජීවිතේට වටිනාම වචන. මෙතන ඊටාම වටිනාම වචනේ තමයි මනුෂ්‍යත්වය කියන එක. මේ හේරටම යටයි. ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ humanity. මේ හැම වචනෙටම ඉංග්‍රීසි වචනයක් තිබෙනවා. සිංහල වචන ඊට වඩා හොඳට තියෙනවා. දැන් අපි සිංහල වචනයක් හොඳ මේකක් තමයි ප්‍රඥාව. මේක ඉංග්‍රීසියෙන් බෑ ගන්න. ඔබ බලන්නකො මොකද සංස්කෘත භාෂාවෙන් ආපු වචන වලට මේවා හුඟක් සංස්කෘත භාෂාවෙන් ඇවිල්ලා තිබෙනවා. දැන් බලන්නකො අපි මද කියලා කිව්වොත් මාතෘ, වාද, පීතෘ කොහෙන්ද ආවේ? ඊළඟට මම ඉන්දියාවේදී අත්දැකීමක් තමයි මහාචාර්යයෙක් කිව්ව රසායන විද්‍යාව මෙහෙන් ඉලා තියෙන ඉන්දියාවේ. මේකට කිමියා කියලා තමයි පටන් ගන්න තියෙන්නේ. කොහෙද ඉන්දියාවේ ඉන්දියාව දැනුම් දර්ශනයේ කිමියා කෙමිස්ට්‍රි. ඔය දාර්ශනිකයෙක් අපිට දේශේ නැගිලි පැහැදිලි කරා රසායන විද්‍යාව. මෙහෙන් ගිහිල්ලා තියෙන්නේ. දැන් ආයේ කෙමිස්ට්‍රි. ඊළඟට ඔබ වෙනුවෙන් කරන ආකාරයට ඔබ වෙනුවෙන් කරන විදිහට ඔබ වෙනුවෙන් වැඩක් කරනවා. අද ඔබ මෙහාට ඇවිල්ලා තියෙනවා. දැන් ඔන්ලයින් සහභාගී නැහැ මේකට සවන් දීගෙන ඉන්නවා. අපගේ විශ්වවිද්‍යාලය කියලා එකක් තිබෙනවා. පීඨය කියලා තිබෙනවා. මේ අධ්‍යයන දෙපාර්තමේන්තුව තියෙනවා. එතකොට මේවට සලකන්න ඕන. එතකොට ගෞරව කරන්න ඕන. ඒකයි ඉතින් කියන්නේ ඊළඟට හයවෙනි කාරණාව සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම. මේකත් අවශ්‍ය දෙයක්. ඊළඟට ඔබගේ ගුරුවරුන් සමග අව්‍යාජ. දැන් අපි දන්න දෙයක් තමයි අපිට ළමයි උගන්වනකොට
විශාල කපටි ළමයි ඉන්නවා. කෛරාටික. එන්න කෛරාටික. අපිට හොඳට දැන් මේ මෙහෙම උගන්වනකොට අපිට කපටිය හොඳට තේරෙනවා. දැන් අපි මේ ළමයාට කියනවා අපි ළමයාට මූන්ට කියන්නේ ඔබ හෙන කපටියා කියලා. මොකද එතකොට පෞරුෂය කඩා වැටෙනවා. අපි ඒකට වෙනත් ක්‍රම ඉදලා ඒ කපටිකම ගලවලා. මොකද කපටිකම කිව්වම කපටිකම තියෙන්න ඕනේ. ඒ කපටිකම නෙමෙයි. කපටිකම වංචනිකත් එක්ක තියෙන කපටිකම තමන්ගේ පරිහානියට හේතු වෙනවා. නමුත් අනිත් කපටිකම ඒක විචක්ෂණ භාවයත් එක්ක යන්නේ. අපි ඒකට දොස් කියන්නේ නැහැ. ඒක පොඩ්ඩක් තියෙන්න ඕන සමහර තැන්වල ස්ථානෝචිතව කරන්න ඕන එකක්. ඉතින් අපි මේ ශිෂ්‍යයන් විදිහට ඇත්ත වශයෙන්ම ඔය තියෙන දුර්වලතා තියෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම පිටු දකින්න ඕන. ඕකේට හොඳ වචනයක් තියෙනවා අවංක භාවය. ඕක පපුවෙන් අද ලියා ගන්න ඕන. ඊට පස්සේ ආයේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබට ඉස්සරහට යන්න පුළුවන්. හරි? ඔව්. ඊළඟට ගෞරවණීය පළදායි සම්බන්ධතාව පවත්වන්න ඕනේ. උපරිම හොඳ මඟ පෙන්වීමක් ලබා ගැනීමට උසස් තත්ත්වයේ පැවරුම් ඔන්න ඔබට පැවරුම් තියෙනවා වාර්තා ලියන්න තියෙනවා නිබන්ධන වගේ දේවල් අසයින්මන්ට් මේ වගේ දේවල් ඒවා හොඳට කරන්න ඕනේ. ඒතකොට ඔබ කණ්ඩායමක් ඉන්නවනේ දැන් අද අංශාධිපතිතුමා කිව්වා මම හිතන්නේ 118ක් විතර මෙතන අපිට දැන් ඊටත් වැඩි සහභාගී වෙලා ඇති. ඔබ මේ කණ්ඩායමත් එක්ක එකට ඉන්න ඕනේ. මේ කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ. දැන් මම අත් වශයෙන්ම විශ්වවිද්‍යාලයේ 1984 අවුරුද්දේ අපේ දැනට අත් වශයෙන්ම අපේ ආදි විද්‍යාර්ථී සංගමේ මම WhatsApp group එකක් ඇති කරලා මේකේ දැන් 100කට වැඩි ඉන්නවා. මේකේ විද්‍යාපීඨයේ, කල්පනාකරණ පීඨයේ, කලාපීඨයේ, මානව ශාස්ත්‍ර පීඨයේ සියලුම වාගේ ඉන්නවා. දැන් බලන්න අවුරුදු කීයක් ගිහිල්ලාද? අන්න මේ ෆෝන් එකේ ඔන්න මැසේජ් එක වෙලා ඇති. ඒ මොකද? කණ්ඩායම් විනය, කණ්ඩායම් හැඟීම. ඕකත් අපි අතේ තියෙන්න ඕනේ. නැත්තම් විශ්වවිද්‍යාලයෙන් හෝ දෙපාර්තමේන්තුවෙන් අවුට් වෙලා ගියාම මේවා මොකවත් දන්නේ නැහැ වාගේ කල්පනා ඉඳලා බෑ. එතකොට මේක ඉංග්‍රීසියෙන් වචනයක් තියෙනවා ටීම් කියලා. ඒකයි ඔය කියන්නේ. ඊළඟට මෙන්න මේ ඩිප්ලෝමා ශිෂ්‍යයෙකු ලෙස ඩිප්ලෝමා ශිෂ්‍යයාට ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන අවස්ථා හඹා යන්න. ඔන්න ඔබට හඹා යන්න දෙයක් තියෙනවා. ඒකට ගමන් කරන්න කියලා මම කියනවා. ඕකට අපි කියනවා beyond the diploma. Diplomate. Beyond the diplomate. ඉංග්‍රීසියෙන් කියනවා beyond the diplomate. අධ්‍යයන අඛණ්ඩතාවය කියලා එකක් තියෙනවා. පාඨමාලාවේ හැරදන්න නැතුව කොහොමයි දිගට කරගෙන යන්න ඕනේ. ඔබේ ශක්තියින් දැනුම කුසලතා මෙන්න මේ අපේ ડોક્ટર නාමලී කිව්වා මොකද්ද මේ පැහැදිලි කරා මොනවද ඔබට ශක්තියින් තිබෙනවා ඔබේ ස්ට්‍රෙන්ත් ඊළඟට ඔබේ නොලෙජ් එක දැනුම මේක එකක් දැනුම අනිත් එක තමයි කුසලතා මේවට කියන්නේ මොනවද ස්කිල්ස් අනිත් එක ඇටිටියුඩ්ස් මානසිකත්වය මේ මානසිකත්වය නැත්තම් මේ චින්තනය කියන එක හරි වැදගත් දෙයක් මේ චින්තනය කියන එක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් මම නිර්වචනයක් අපිට දෙන්නම් දැන් ඉන්දියාවේ ඉන්න අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙකුගේ චින්තනයයි ලංකාවේ අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙකුගේ චින්තනයයි ඇමරිකාවේ අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙකුගේ චින්තනයයි ජර්මනියේ අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙකුගේ චින්තනයයි අපි අරන් මෙතනට බැලුවොත් ඕම අපිට තේරෙනවා ඒ චින්තන ධාරාවන් මොනවද කියන එක මොන විදිහට ලෝකෙ දිහා බලන්නේ මොන විදිහට තමන්ගේ රට දිහා බලන්නේ මොන විදිහට මේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය දිහා බලන්නේ තමන්ගේ අනාගතය බලන්නේ ඒ චින්තනය මේක බරපතල වෙනස්කම් තියෙනවා එක්කෙනෙක් කියන්න පුළුවන් මේක ගිනි තියන්න ඕන කියලා නෑ තව කෙනෙක් කියනවා මේක අපේ සම්පතක් මම ඉන්දියාවේ ඇහිලා තියෙන දෙයක් තමයි මම ජාත්‍යන්තර හොස්ටල් එකේ ඉන්නකොට අපිට හරි ගෞරවයක් තියෙනවා ඉන්දියන් කාර්යය you are bringing the dollars to us මට කියන එක you are bringing කවදා ගිනි තියන්නේ නෑ අපිට හොඳ පහසුකම් තිබුණා ඉන්දියන් කාර්යය කියන්නේ නෑ we go to fire අපිට උයන්න පුළුවන් පහසුකම් තිබුණා මොකෝ you are bringing dollars ඒක අපි ඔබට ගෞරවයක් මට මොකක් අත්දැකීම් තියෙනවා කියන්න වෙලාවක් නෑ ඒ මොකද මානසික චින්තනය මේකත් හරි වැදගත් හිතන විදිහ කියලා අපට සිංහල සරල වචනය ඊළඟට ඔබ ඩිප්ලෝමා පාඨමාලා ඉගෙන ගැනීමට අවශ්‍ය සෑම අවස්ථාවකම මම මේක කියන්නේ මොකද්ද කල් වේල ඇතුව නිදා ගැනීම හොඳයි හැබැයි ඔබ කල් වේල ඇතුව ඇහැරෙන්න උත්සාහ ගන්න ඕනේ අඩු ගානේ 5ටවත් අවදි වෙන්න ඕනේ දැන් මගේ සාමාන්‍ය 5ට මට 15කට නිින්ද යන්නේ නැහැ 5ට නැගිටින්න ඕනේ ඒක මගේ ජීවන තත්ත්වයක් ඒ නිසා මම හිතන්නේ
ඕක හරි අවශ්‍යයි. 5 6 7 බුදිය අය ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය දීලා තියෙනවා මෙහෙම මේ ආය පිළිබඳ සෞඛ්‍ය බරපතල පරිහානියටපත් වෙනවා කියන එක එහෙම නිදාගත්තොත්. ඊළඟට සම විටම පොත් ලිපි ලේඛන අන්තර්ජාල පාවිච්චි කරන්න ඕනේ. ස්වයං ඉගෙනීම සඳහා WhatsApp සමාජ මාධ්‍ය හරහා අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඊළඟට මේ 15 වෙනි කාරණාව ඉතා වැදගත්ම කාරණාවක්. මොකද්ද? ඔබ පෙළපොත් කියවනවා. අමතරව චරිතාපදාන කියවන්න බලන්න. අපේ මහාචාර්යතුමා රංගනාදෙන් චරිතාපදානය ප්‍රකාශයට පත් කරලා තිබුණ එක සතුටුට කාරණාවක්. ඊළඟට ඔය හොඳ චරිතාපදාන කියවන්න ඕන. කෙටි කතා කවි ලිවීම නිර්මාණශීලී දේවල් පත්තරයටම දාන්න බලන්න ඕන. මේ නිර්මාණාත්මක ලේඛනයයි නිර්මාණාත්මක කියවීම කියලා දෙකක් තියෙනවා. මේ දෙකම කරන්න ඕන. ඒක අත්‍යවශ්‍ය දෙයක් ඔබට. දැන් මේවා කළොත් මොකද වෙන්නේ? ඔබට ජොබ් නැති වෙන්නේ නැහැ. ඔබට පුවත්පතක හෝ ඔන්ලයින් පේපර් එකක හරි වැඩ කරන්න පුළුවන්. ඔන්ලයින් නිවුස් පේපර් එකක හරි. මම ඒ නිසා කියන්නේ කිසිම කෙනෙක් ලෝකේ මොනතරම් රට පරිහානිය වුණත් නැගී සිටින්න පුළුවන්. නැගී සිටින්න පුළුවන්. කවුරු හරි කියනවා අපි ඉවරයි කියලා ඒ පිස්සු එවණියට. ඊළඟට තවත් දැන් දේශනේ අවසන් කරන්න කාරණේ ඇවිල්ලා තියෙනවා. ඔබට වෙහෙස කරත් ඇති SWOT ඇනලිසිස් කියලා මේ තියෙන විශ්ලේෂණය මේ කල්පනා කරන්න උගන්වනවා. මේකේ කොටස් 4ක් තිබෙනවා. මේ පළවෙනි එක තමයි ඕකේ strength weaknesses opportunities threat. අද ගෙදර ගියාම හරි පහු වෙලා විවේක දැන් අද කරන්න බැරි වුණොත් මේ ටික එකතු කරගන්න. මේක එකතු කරගන්න කියන්නේ මේක කොටස් දෙකකට බෙදනවා. SWOT කියලා කියන එකේ SW එක ගන්නවා Tamange තුල. මේ මගේ ස්ලයිඩ් එකේ තියෙනවා. ඔබ තුල, ඔබේ ඇතුලේ, මනසේ, හදවතේ, පපුවේ හැමතැනම ඔබ තුල. අර ඊටු දෙක ඔබෙන් එළියේ. ඒ කියන්නේ පරිසරේ. opportunities ඔබෙන් පස්සේ. දැන් මේ විශ්වවිද්‍යාල වලුත් එහෙම ආයතනයක් විදිහට විශ්වවිද්‍යාලයේ මේ භූමියෙන් පිටත. කොළඹ විශ්වවිද්‍යාලය. ඒ කොළඹ විශ්වවිද්‍යාලය අපි විශ්වවිද්‍යාලයේ SWOT ඇනලිසිස් එකක් කරොත් එතකොට ඔබ දෙකට කරන්න ඕන. දැන් ඔබට පුළුවන් නේද ඔබේ ශක්තිය මොනවද? You are very young person now. I am a 60 years old man. දැන් හිතලා බලන්න. ඉතින් මාට you are 20 30 maybe like that. So you are very strong person. You have a long way to go forward. But I have already passed my time. So one of your strength is that your young age. Okay, එකතු කරගන්න ඕනේ. Your mental power. When compared to my mental power, you have strong mental power because you are a young person. මට අමතක වෙනවා. දැන් එනකොට කන්නාඩිය හැමදාම හොයලා ඉන්නේ. හරි. එතකොට පොත් හොයනවා. ඔබ ටග්ගල සාප්පුවට දාගෙන එනවා. අසනීපයක් තිබෙනවා නම් ඉතින් ඒක වෙනම දෙයක්. දැන් ඔබට පේනවා නේද ඔබේ ශක්තිය. මේවා ගොඩක් එකතු කරගන්න ඕනේ. ඊළඟට තමයි මොකද්ද? ඔබගේ දුර්වලතා මොනවද? දැන් ඔන්න දුර්වලතා 10ක්වත් හොයාගන්න ඕනේ. මේ ටික ලියාගෙන ඒවා මොනවද? ඔබේ බාහිර දේවල් මොනවද? මේ බාහිර දේවල් ගැන අපි කතා කරොත් මොනවද? To become a university graduate. විශ්වවිද්‍යාල උපාධිධාරියෙකු වීමට. හරිද? දැන් මාට කොච්චර අවස්ථා තියෙනවද කියලා උපාධිධාරියෙක් වෙන්න තියෙනවා. දැන් පාඨමාලාවකුත් හදලා අපි තියෙනවනේ. many job opportunities. ඔබට ජොබ් තියෙනවා. දැන් රැකියාව පිළිබඳ ගැටලුවක් ඇවිල්ලා තිබෙනවා. මගේ අදහස නම් රජයේ රැකියාව බලාපොරොත්තු අයින් කරන්න ඕන. මේක ඉන්දියන් උපාධිධාරියාගේ නෑ. ලංකාවේ උපාධිධාරියාගේ මේක අන්න ඒකයි මම කියන්නේ චින්තනය කියන එක. ඉන්දියන් උපාධිකාරයාගේ අන්ඩර් ග්‍රැජුවේට් උපාධිකාරයාගේ නෑ. මම මේ හොස්ටල් වල ගිහිල්ලා තියෙනවා. රජයේ එකක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මේක හොඳ මේ තත්ත්වයක්. අපේ උසස් අධ්‍යාපන මොකද්ද අමාත්‍යාංශය මීට වඩා කල්පනා කරන්න ඕනේ. මොකද මේ රජයේම රැකියාව බලාපොරොත්තු වෙන්නේ නැති මානසිකත්වයක් ඇති කරන්න ඕනේ. පුළුවන් ඒක. ඔක ගන්න ඕනේ අනිත් පැත්තට. ඒ කියන්නේ අර දිශානති වෙනස් කරනවා. දැන් මේ බොහෝ පුහුණු අවස්ථා ඔබට බොහෝ පුහුණු අවස්ථා තියෙනවා. ඒ පාඨමාලාව කරගෙන යනකොට පුහුණු අවස්ථා හදා ගන්න පුළුවන්.
ඒ ඔබ පාඨමාලාවක් කරනවා කිව්වොත් නේ පුහුණුවක් දෙන්නේ. නිකම්ම ගිහිල්ලා මට පුහුණුවක් දෙන්න කිව්වට බෑ. මෙහෙන් ලියුමකුත් දෙන්න පුළුවන්. දැන් බලන්න කොච්චර අවස්ථාවද. ඊළඟට බලන්න අවස්ථාවක්. රජයේ පුස්තකාලයාධිපති සේවය කියලා එකක් තියෙනවා. ගවර්න්මන්ට් ලයිබ්‍රේරියන් සර්විස්. එහෙම සේවයක් තියෙනවා. මේක ගන්නේ උසස් ඩිප්ලෝමාවේ. දැන් බලන්න ඒකට ඔපචුනිටි ටිකක් තියෙනවා. බලන්න බාහිර දේවල් ගොඩක් තියෙනවා. foreign librarian opportunities. අපේ අංශාධිපතිතුමා කියවා වගේ පිටරට රැකියාව ඕන තරම් තිබෙනවා. ඊළඟට තව බාහිර දේවල් ඔබට ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සමාජිකයක් ගන්න පුළුවන් අවසානයේදී. ඊළඟට පුස්තකාල ව්‍යවසායකෙක් බවට පත් වෙන්න පුළුවන්. මොනවාද? පොත් අලෙවිකරණය සම්බන්ධව. පෞද්ගලික උපකාර පන්ති පැවැත්වීමේ අවස්ථාවක්. මේවා අපි විවේචනය කරන්නේ නැහැ. හොඳ ගුණාත්මකව කරනවා නම් පන්තියක් කරාට වරදක් නැහැ. මම එහෙම ඒක අන්එතිකල් නෑ. එතිකල් කියලා අන්එතිකල් වෙන්නේ මොකද්ද? පන්තියක් කරනවා කියලා බොරු උගන්වනවා. වචහනවා. නමුත් දැනුම දෙනවා නම් ඒකේ ගැටලුවක් නැහැ. දැන් මේ වගේ අවස්ථා ඕන තරම් තියෙනවා. ඊළඟට තව අවස්ථා මොනවද? ඉතා හොඳට තාක්ෂණතා ඇති පුද්ගලයන් බවට පත් කරන්න පුළුවන්. මාන බාහිර ඊළඟට ICT පැත්තේ ජොබ් තියෙනවා. මේවට යන්න පුළුවන්. මේ පාඨමාලාව හොඳට හදාරුවොත් මේ පාඨමාලාව හදාරලා අධ්‍යයන පරිසරයේ තියෙනවා උකහා ගන්න ඕනේ. එතකොට ඔබට මේ ජොබ් තියෙනවා. අන්තර්ජාල පුස්තක ඉන්ටර්නෙට් ලයිබ්‍රේරියන් මේ කන්ටෙන්ට් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. මේකට පරිවර්තන නම් මම හිතන්නේ අපේ චානක මහත්තයා දෙයි අන්තර්ගත නෙමෙයි. මේකට සම්දාර කියලා වචනයක් තිබෙනවා. හොඳ කන්ටෙන්ට් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. කන්ටෙන්ට් ඩෙවලොපර් මේ දෙකේ වෙනසක් තිබෙනවා. කන්ටෙන්ට් ඩෙවලොපර්යි කන්ටෙන්ට් මැනේජර්. කන්ටෙන්ට් ඩෙවලොපර් ටිකක් ඩේටාත් එක්ක ගැඹුරට ගමන් කරනවා. පරිශන කටයුතු වලට ඉහළට ගමන් කරනවා. කන්ටෙන්ට් මැනේජර් ටිකක් ඊට වඩා උඩින් ඉන්නේ. ඒතකොට කන්ටෙන්ට් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. කන්ටෙන්ට් ඩෙවලොපර් කෙනෙක් පරිචය වැඩි කරගත්තොත් කන්ටෙන්ට් ඩෙවලොපර් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඔය බලන්නකො කොච්චර අවස්ථා තියෙනවද කියලා බාහිර ඔයිට වඩා තවෝක තියෙනවා මට ලැයිස්තුව හදන්න බෑ. දැන් මම අවසානයේදී ඔබට මූලික සංකල්ප පහක් දෙනවා. මේ මගේ සංකල්ප නෙමෙයි පොත්පත් වල තියෙන සංකල්ප. මාචාර්ය රංගනාഥන් මේ වගේ නීති පහක් දීලා තිබෙනවා. අපි බලමු මේ පහ මොකක්ද කියන එක. මේ පළවෙනි එක තමයි efficiency කාර්යක්ෂමතාවය කියන එක. මේක හොඳින් අවබෝධ කරගන්න ඕනේ. මේකේ ගොඩාක් අර්ථකථන තියෙනවා. මේකේ සරලම අර්ථකථනය මම ඔබට දෙනවා. මේකේ මේකේ තියෙනවා අත්වශයෙන්ම අර්ථකථන 6ක් විතර. මේ අර්ථකථන 6ම අංග සම්පූර්ණ කෙනෙක් දිනු වෙන්න. මම මේ අර්ථකථනේ යමක් දෙයක් කාර්යයක් හොඳින් කිරීම. මම කොච්චර වටිනවද කියලා සරලදී යම් දෙයක් ඉතාම හොඳින් කිරීම. කරනදී හොඳින් කරන්න එපා. කාර්යක්ෂමතාවය. දෙවෙනි එක බලන්නකො. ඔය බොහොමයි පාඩමේ මාතෘකාවේ සංකල්ප තිබ්බනේ concept. බලදායි බව. බලදායිත්වය කියලා කියන්නේ. ඕකත් වශයෙන් මුලට එන්න ඕනේ. මේක ඇවිල්ලා තියෙන්නේ අපිට කාර්යක්ෂමතාවයේ උඩට ඇවිල්ලායි බලදායිත්වය ඊළඟට ආවේ. මේක දෙවෙනි එක උඩට දැම්මොත් වඩා සුළුසු දේවල් හොඳ දේ මොකද්ද කියලා තෝරගන්න ඕනේ. හොඳ දේ තෝරාගෙන ඒක හොඳට කරන්න ඕනේ. ඒකයි මම කියන්නේ මේ කාර්යක්ෂමතාවය කියන එක දැන් මේ අපලදායිත්වය උඩට ආවම හොඳයි. දැන් ඔබ පාඨමාලාව තෝරලා තියෙනවා. ඒක තාම හොඳ දෙයක්. මොකද්ද? බලදායිතාවට ඇවිල්ලා තියෙනවා. දැන් යන්න ඕන කාර්යක්ෂමතාවයට. මේක හොඳින් කරන්න ඕන. කරන වැඩි හොඳින් කරන්න ඕන. බාන හොඳම සංකල්පයක්. මේක ලංකාවට දිනු කරන්න පුළුවන්. දැන් අද මොනවද කරන්න ඕන? අපි මුළු ඔක්කොම. ඒ කරන විදිහ කාර්යක්ෂමතාවය. ඊළඟ අනිත් එක තමයි අරමුණු මත වූ චින්තනය. තව සංකල්පයක්. මේකට කියනවා objective based thinking. ඔව්. ඒ කියන්නේ අපි පුජ්‍යලිකව කල්පනා කරනවට වැඩිය අපි ටිකක් ගැඹුරින් කල්පනා කරනවා. objective thinking කියන එක එතනින් කියන්නේ. objective based thinking. දැන් නිකන් මම හිතන්නම් මෙහෙම කිව්වොත් එහෙම objective thinking එකේ එකක් තමයි රාජ්‍ය පාලකයෙක් Tamanට ලංකාවට යුතුයේ වැඩ කටයුතු දන්න අය. රාජ්‍ය පාලකයෙක්. එතකොට objective thinking කියන එකට විරුද්ධ එක තමයි පුජ්‍යලික හිතවත් අය Tamanගේ ළඟට ලං කරගන්නවා. ප්‍රතිපත්ති තීරණ ගන්න පිළිතුරු ඒ වැඩ කරගන්න තමන්ට හිතවත්කම. තමන්ට හිතවත්කම තමන්ට ගෞරවයෙන් සැලකන අය තමයි ළඟට ගන්න. මොකද objective based thinking කියන එකට සම්පූර්ණ
ප්‍රතිවාදී. ඔකට සබ්ජෙක්ටිව් තින්කින් තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. විෂය මූල චින්තකය. ඒතර විෂය මූල චින්තනයේ වටිනාකම තිබෙන අවස්ථා තිබෙනවා. හැබැයි ඔබ්ජෙක්ටිව් බේස් තින්කින් තමයි වැඩ කරන්න ඕන. ඒකත් ඔයාලා හිතාගෙන වැඩ කරන්න ඕන. මොකද පාලකයා කල්පනා කරනවා අර මිනිස්සු ලං කරගත්තොත් තමන්ට අමාරු වැටෙන්නේ නැහැ කියලා. හැබැයි කවදා හරි පාලකයා බිමටම වැටෙන අවස්ථා තියෙන්න පුළුවන්. මොකද අර ඔබ්ජෙක්ටිව් බේස් තින්කින් වලට විරුද්ධව වැඩ කරපුවාම. ඊළඟට මේ රෂනල් තින්කින් හතරවෙනි එක. මේකත් ඊටාම තාර්කික චින්තනය, ප්‍රතිබිම්බ චින්තනය ආදී වශයෙන් මේවායි නම් තියෙනවා. මොනවද මේ රෂනල් තින්කින් කියන එකට උදාහරණ? මෙන්න බලන්න. ඔබ අතීතයට වඩා අනාගතේ හිතනවා නම් කොයි වෙලාවත් පරණ ගැන හිතනවා කල්පනා කරන්නේ නැතුව අනාගතය ගැන හිතනවා නම් අන්න රෂනල් තින්කර්. ඔබ හැම විටම යමක් මුලින් හේතු හොයනවා. මේක ඇති වෙන්න හේතුව මොකද්ද? අනිත් ඒවා නෝක නෙමෙයි. දැන් මේ අද වර්තමාන වෙලා තියෙන එකයි. මේක තියෙන තත්ත්වය දැන් පොහොර පහනේ බැලුවත් ඒකයි. ඊළඟට බොහෝ විට සැලසුම් කරන්නේ නම් ඒවා අනුගමනය කරනවා නම් ඔබ රෂනල් තින්කර් කෙනෙක්. සැලසුමකට අනුව කටයුතු කරනවා. ඔබට අවශ්‍ය තොරතුරු ඉක්මනින් ලබා ගන්න පුළුවන් කෙනෙක් නම් ඔබ ආන් රෂනල් තින්කර්. දැන් මේ ඉන්න අය අපි කවුරුත් ඔබට තොරතුරක් ආවගේ මොකක් හරි පොතක් හරි ලිපියක් හරි අපි මෙතන ඉන්න ඔක ইনফরমේෂන් ලිටරසි ගැන කතා කරනවා. මේ ශ්‍රේණියෙන් ගන්න පුළුවන් එක්කන ශ්‍රේණිය රෂනල් තින්කර්. මම ගැන මම සතුටු වෙනවා. ඇත්තටම මම විනාඩි ගාණක් ඇතුළත මම අත්පත් කර ගන්නවා. මට අවශ්‍ය තොරතුරු විනාඩි ගාණකින් ගන්න පුළුවන්. මම මේ ආරම්භයෙන් කියනවා නෙමෙයි. මට පුජ්‍යලික අත්දැකීමක් ලැබලා තියෙනවා. ඒ කියන්නේ තොරතුරු ඉක්මනට හොයාගන්න විධික්‍රම තියෙනවා. ඒවා පාවිච්චි කරලා ගන්නවා. ඔබ කාර්යයන් කල් නොදමන්නේ නම් අන්න රෂනල් තින්කර්. ඔබට තියෙන වැඩ කටයුතු කල් දානවා නම් අන්න අනිකේ විරුද්ධ එක. මේකේ රෂනල් තින්කේ තව වැදගත්ම දෙයක් තමයි මොකද්ද? මෙන්න මේ back to new normal කියන එක. මොකද්ද? back to new normal. ඒ කියන්නේ නව සාමාන්‍ය තත්යකට ආපසු යාම. ඔක රෂනල් තින්කින් වල පිට කල්පනා කරන එක back to new normal. දැන් පාඩම අවසానයි. මේකෙන් අදහස් කරන්නේ මොකද? අපිට දැන් කොවිඩ් එක ආවා. මේ new normal නව සාමාන්‍ය ක්‍රමයකට යනවා. දැන් අද ලෝකෙම බලන්න ඔක්කොම බොහෝ විට අතකට දෙන්නේ නැතුව ආයිබෝන් කියන තත්ත්වයට පෙළඹිලා තියෙනවා. අතකට දෙන්නේ නැතුව නිකන් එහෙම පෙළඹි අන්න නව සාමාන්‍ය ක්‍රමයකට ඇවිල්ලා තිබෙනවා. ඒ සංස්කෘතික දේවල් වලින් එහෙම වෙලා තිබෙනවා. අනිත් එක මිනිස්සු දැන් කල්පනා කරනවා භාවනාව දේශීය දේවල් වල වටිනාකමක් තියෙන බව. මොකද ඒ නව සාමාන්‍යයකට ඇවිල්ලා තිබෙනවා. දැන් තව නව සාමාන්‍ය එකක් තමයි දැන් අපි පොත්පත් වල බලන්න පෙළඹිලා හිටියට දැන් LMS දැන් අපි දැන් ඇවිල්ලා තියෙන මොකද්ද නව සාමාන්‍යයක්. ඒයි මොකද ඔන්ලයින් ඉගෙනීමට ඇවිල්ලා දැන් ඔන්ලයින් අධ්‍යාපනයට ඇවිල්ලා මේක අපි කරන්නම ඕනේ. මොකද එහෙම කරපුවාම කලක් ගියාම අවුරුද්දක් දෙකක් වහම සාමාන්‍යයි new normal. new but normal. දැන් තේරුණානේ new normal. සව ටිකක් ගියාම මේ දැන් ඔයාලා පන්ති කාමරේ ඉගෙන ගන්න එකම වාගේ වෙනවා. හැබැයි මේක අලුත් දෙයක්. become the new normal. එතකොට හොඳයි. දැන් කියන්නේ අපිට මේ අර්බුදකාරී තත්ත්වයට ඔබ මොහොන දෙන්නේ කොහොමද? දැන් පාඩම අවසන්. දැන් අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා. ජයග්‍රහණය කියන්නේ ඔබ අතේ. ඇයි ඔබට වග වීමක් තිබෙනවා. හොඳයි එහෙනම් මගේ මුඛ්‍ය දේශනය ඔබට ලබා දුන්නා. එතකොට මේ දේශනවල හැම දෙයකම තියෙනවා keywords. මුඛ්‍ය පද. ඒ නිසා මේ මුඛ්‍ය පද ලයිස්තුවක් ලියා ගන්න ඕනේ. ඊළඟට හැම දේශනයකම ඔබ සමන් දෙන ඉදිරුම් ප්‍රතිඵල වර්ගයක් තිබෙනවා. ඒ දේශන ඔබ ලියා ඒ ඉදිරුම් ඵල ටික ඔයා ලියා ගන්න ඕනේ. අපි පස්සේ දේශනවලදී ඒවා පැහැදිලි කරගන්න ඒ ලියන ක්‍රමයක් තිබෙනවා. ඊළඟට හැම දේශනයක් අවසානයේදී මේ ප්‍රශ්න පහක් ලියන්න ඕනේ. මේක විභාගයට එන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් දේශනයක් අවල සමන් දීලා විතරක් යන්නේ නැතුව මෙන්න මේ කාර්යයක් කළොත් ඔබට ආචාර්ය උපාධිය කියන දර්ශන විශාරද උපාධිය දක්වා ගමන් කරන්න හැකියාව තිබෙනවා. එහෙනම් අවසාන වශයෙන් ඔබගේ අනාගතයේ සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබගේ බලාපොරොත්තු ඉටු වේවා කියලා මම ප්‍රාර්ථනා කරලා තියෙනවා. අප හාමුදුරන් කියවා වගේ ඔබ තුළ සැඟවෙලා ඉන්න අපි කිව්වොත් එහෙම අර නිර්මිහිත
අභීත සෙන්පතියක් එළියට අරන් වැඩ කරගන්න කියලා කියත් මම ඉල්ලියා සිටිනවා බොහොම ස්තුතියි. දිනින් දින ජව සම්පන්න වන උගේ හඬ. ඒ වගේමයි දිනින් දින සිසුන් අභිප්‍රේරණය කරා ගෙන යන වූ අපේ ආදරණීය ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා W.A. වීරසූරිය ගුරු පියාණනි ඔබට අපගේ ස්තුතිය. පුස්තකාල හා තොරතුරු විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවයේ අවසානය සනිටුහන් කරන මේ අවස්ථාව ස්තුති කතාව පුද කිරීම සඳහායි සූදානම. ඒ සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අධ්‍යනාංශයේ ආධුනික කතිකාචාර්ය බෝපැත්තේ සෝමානන්ද ස්වාමීන් වහන්සේට. සියලු දෙනාට සුබ දවසක් වේවා. ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. අංශාධිපතිතුමන් ප්‍රධාන කරගත් ආදරණීය ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි. පුස්තකාල හා විඤ්ඤාපන විද්‍යා අධ්‍යයන අංශය විසින් මෙහෙවනු ලබන පුස්තකාල හා තොරතුරු විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවේ 39 වෙනි කණ්ඩායම පිළිගැනීමේ සමාරම්භක උත්සවයයි මේ නිමාවටපත් වෙමින් පවතින්නේ. ඒ කාල වේලාවත් බොහෝමයක් ගත වෙලා තියෙන නිසා මට පැවරලා තියෙන කාර්ය කෙරෙහි අවධානය යොමු කරන්නටයි මගේ සූදානම. පළමු කොට ස්තුතිය පිරිනමන්නට කැමති පුස්තකාල හා තොරතුරු විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.කේ. වීරසිංහ මැතිතුමාට ඒ වගේම පුස්තකාල හා තොරතුරු විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරකතුමන් අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන් අපේ ප්‍රියංවදා වනිගසු ආචාර්ය ප්‍රියංවදා වනිගසූරිය ගුරුමෑණිය මතක් කළා වගේම එතුමා ලොකු පරිශ්‍රමයක් දරනවා ඔබ වෙනුවෙන් මේ පාඨමාලාව ක්‍රියාත්මක කරන්නට ගත වුණු කොවිඩ් අර්බුදය තුලත් ඒ වගේම පවතින වර්තමාන අර්බුදකාරී තත්ත්වය තුලත් ඔබට කිසිදු ගැටලුවක් නොවෙන්නට ඔබේ අරමුණට ඔබට ගමන් කරන්නට පුළුවන් පරිසරයක් නිර්මාණය කරලා දෙන්නට එතුමා විශාල කැපකිරීමක් විශාල ශක්තියක් යොදවනවා. ඒ නිසා පළමු කොට පාඨමාලාවේ සම්බන්ධීකාරක අපේ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.කේ. වීරසිංහ මැතිතුමාට අපේ විශේෂ ස්තුතිය මේ වෙලාවේ පිරිනමනු ලබනවා. ඒ වගේම අද දවසේ මේ සමාරම්භක උත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අපේ ආචාර්ය මණ්ඩලයේ සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ විශාල කැපකිරීමකින් පරිශ්‍රමයකින් යුක්තව කටයුතු කළා. යනුව පළමුවෙන්ම පිළිගැනීමේ කතාව සිද්ධ කරමින් මේ සමාරම්භක උත්සවය සඳහා සම්බන්ධ වුණු අපේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා ප්‍රධාන කරගත් සමස්ත ආචාර්ය මණ්ඩලයත් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ පාඨමාලාවට සම්බන්ධ ඔබත් ඒ වගේම Zoom තාක්ෂණයේ හරහා පාඨමාලාවට සම්බන්ධව සිටින සියලු දෙනා පිළිගනිමින් ඒ වගේම මේ පාඨමාලාව පිළිබඳ ප්‍රවේශයක් ලබා දෙමින් ඒ පිළිගැනීමේ කතාව සිද්ධ කරන්නට යෙදුණු පුස්තකාල හා විඤ්ඤාපන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංවදා වනිගසූරිය මැතිණියට විශේෂ ස්තුතිය පිරිනමනු ලබනවා. ඒ වගේම පුස්තකාල හා තොරතුරු විද්‍යා පාඨමාලාව පිළිබඳ හඳුන්වා දීමේ කතාව සිද්ධ කරපු පාඨමාලාවේ සම්බන්ධීකාරකතුමන් අංශාධිපතිතුමන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන්ට නැවතත් ස්තුතිය පිරිනමනවා. ඒ වගේම මේ සමාරම්භක උත්සවය තුළ ඉතාම වටිනා කතා කීපයක්ම සිද්ධ වුණා. ඒ කතා අතරින් විශේෂයෙන්ම කොහොමද ඔබ ඉදිරියේදී දැන් අපේ පාඨමාලා සම්බන්ධීකාරකතුමන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන් සිහිපත් කළා. දැන් ඔබව මාර්ගගතව තමයි මේ පාඨමාලාවට සම්බන්ධ කරවන්නේ. මාසයකට සැරේයි ඔබ විශ්වවිද්‍යාලයට ගෙන්නන්නේ. එතකොට මේ මාර්ගගතව කොහොමද ඔබ ඔබේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඕනි කියන කාරණාව පිළිබඳ මේ මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ඔබ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද කියන කාරණේ පිළිබඳව ඒ වගේම ඔබට පැවරෙන වගකීම සහ ඔබේ වගවීම රටේ සංවර්ධනය සඳහා රටේ අනාගත සුබ සිද්ධිය සඳහා ඔබ යොදා ගන්න ඕනේ කොහොමද කියන කාරණේ පිළිබඳව කරුණු අන්තර්ගත කරමින් ඊටාම වටිනා
ඔබට ප්‍රයෝජනවත් කතාවක් සිද්ධ කරන්ට යෙදුණු පුස්තකාල හා විඤ්ඤාපන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අපේ නාමලේ සුරවීර මෙතිනිය විශේෂයෙන් මෙතුමිය ICCMS එකේ අධ්‍යක්ෂකවරිය විදියට කටයුතු කරනවා. ඉතින් එතුමියටත් අපි විශේෂ ස්තුතියක් මේ වෙලාවේ පිරිනමනු ලබනවා. ඒ වගේම අපේ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ගෞරවනීය ලගුම්දෙණියේ පියරතන නායක හාමුදුරුවෝ ඉතාමත්ම හරවත් කතාවක් ඔබට ඉදිරිපත් කළා. ඔබේ අභ්‍යන්තරයේ තියෙන මේ විභව ශක්තිය ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම උන්වහන්සේගේ කතාවේදී සිද්ධ කළා. ඉතින් අපි ආචාර්ය ගෞරවනීය ලගුම්දෙණියේ පියරතන නායක හාමුදුරුවන්ට මේ වෙලාවේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරනවා. ඒ වගේම මේ සමාරම්භක උත්සවයේ විශේෂම කටයුත්ත වෙලා තිබුණේ අපේ විශේෂ දේශනය සිදු කිරීම. ඉතින් මට ගුරු පියාණන් පිළිබඳව අටුවා ටීකා ටිප්පණිත් එක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ දේශනේ අහගෙන ඉඳපු Zoom තාක්ෂණය හරහා සම්බන්ධ වෙච්ච මේ අවස්ථාවේ ඔබ සම්බන්ධ වුණා නම් දේශනයට බොහොම සාවධානව ආයෙ සර් ගැන මට විස්තර කරන්න ඕනේ නැහැ. සර්ගේ කතාව පුරාවටම විෂයක් ක්ෂේත්‍රය පිළිබඳව සර්ගේ තිබුණු දැනුම, ඒ වගේම සර්ගේ තිබුණු ආකල්ප, ඒ සියල්ල ඒ කතාව තුළ කැටි වෙලා තිබුණා. ඉතින් අපේ අධ්‍යනාංශයට විතරක් නෙමෙයි, අපේ පීඨයට විතරක් නෙමෙයි, අපේ විශ්වවිද්‍යාලයට ඉන්න සම්පතක් අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය W.A. වීරසූරිය මහත්මයා ගුරු පියාණන් එතුමාට ඔබට සාර්ථක ඩිප්ලෝමා ශිෂ්‍යයෙකුගේ වගකීම සහ වගවීම පිළිබඳව විශේෂ දේශනයක් සිද්ධ කළා. ඔබේ වගකීම මොකක්ද, ඔබේ වගවීම මොකක්ද කියන කාරණේ ඉතාම හොඳින් ගුරු පියාණන් සිහිපත් කළා. ඒ වගේම සොෆ්ට් ඇනලයිස් එක ඉදිරිපත් කළා. ඔබ කොහොමද ඔබේ අරමුණු කරා ගමන් කරන්න ඕනේ කියන එක ඉතාම හොඳින් දේශනය තුළ පැහැදිලි කළා. ඒ නිසා විශේෂ දේශනය සිදු කරමින් මේ උත්සව සභාව තවත් වර්ණවත් කරපු අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන්ට ස්තුතිය පිරිනමනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙලාවේ අපි මතක් කරනවා අපේ මේ ඩිප්ලෝමා පුස්තකාල තොරතුරු විද්‍යා පාඨමාලාව මේ පවත්වාගෙන යෑමේදී විශේෂයෙන්ම අපිට දායකත්වය ලබා දෙන්නේ අපේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ත ද සිල්වා මේ උපකුලපතිතුමිය. අපි මේ වෙලාවේ එතුමියත් බොහොම ස්තුතිපූර්වකව සිහිපත් කරනවා. ඒ වගේම අපේ සමාජීය විද්‍යාපීඨයේ ගරු පීඨාධිපතිතුමන් මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහාචාර්යතුමන් ප්‍රධාන කරගත්ත පීඨයේ සියලු කාර්ය මණ්ඩලයට අපි ස්තුතිය පිරිනමනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ මේ සමාරම්භක උත්සවයට සම්බන්ධ වුණා අපිට පිට කියලා නම් දැනෙන්නේ නැහැ. නමුත් අපේම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ කටයුතු කරමින් ඉඳලා දැන් අපේ සමාජ විද්‍යාපීඨයේ නව අධ්‍යයන අංශය තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයේ අභිනව අංශ ප්‍රධාන ධුරයට පත් වුණු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපේ චාමර කෘපාරච්චි මැතිතුමා එතුමාගේ සම්බන්ධ වීම අපි බොහොම සතුටින් පිළිගන්නවා. වගේම එතුමාගේ පැමිණීම පිළිබඳව අපි අපේ ස්තුතිය එතුමාට පිරිනමනු ලබනවා. ඒ වගේම මේ අධ්‍යයන ඒ වගේම විශේෂයෙන් අපේ මෙහෙවීම් කටයුතු සිද්ධ කරපු මේ වැඩසටහන ඉතාම කාල කළමනාකරණයෙන් ඉතාම ලස්සනට මේ මෙහෙවීම් කටයුතු කරපු අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය අපේ සෙව්වන්දි මහත්මියට අපි ස්තුතිය පිරිනමනවා. ඒ වගේම අපේ කතිකාචාර්යතුමා මේ උදේ ඉඳන් 8:07 විතර ඉඳන් ඇවිල්ලා පුදුමාකාර මහන්සියක් දරලා මේ මාර්ගගත තාක්ෂණය ඔස්සේ මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරි ඔබට මේ වැඩසටහන කිසිදු ගැටලුවකින් තොරව සම්බන්ධ කරගන්නට පුදුමාකාර කැපකිරීමක් මෙතුමා සිද්ධ කළේ. අපේ කතිකාචාර්ය ශානක රන්සර කතිකාචාර්යතුමා. ඉතින් එතුමාගේ මූලික මැදිහත් වීම තුළ තමයි මේ කටයුත්ත මේ වැඩසටහන මාර්ගගතව සිද්ධ කරන්නට අවශ්‍ය සියලු පසුබිම නිර්මාණය වුණේ. ඒ නිසා අපි අපේ ශානක රන්සර කතිකාචාර්යතුමාට විශේෂ ස්තුතියක් පිරිනමනවා. ඒ වගේම සහකාර කතිකාචාර්යනී ඉරේෂා මෙනවිය එතුමියත් බොහෝ සහයෝගයක් ලබා දුන්නා මේ වැඩසටහන බොහොම සාර්ථක කරගන්න. එතුමියටත් අපි විශේෂ
විශේෂ ස්තුතියක් පිරිනමනවා. ඒ වගේම අපේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම ආචාර්ය මණ්ඩලයේ මේ වෙලාවේ බොහෝම කරුණාසිතින් සිහිපත් කළ සියලු දෙනාට ස්තුතිය පිරිනමනවා. ඒ වගේම මේ මාර්ගගතව මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අපිට ලොකු අනුග්‍රහයක් දක්වනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂකතුමන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් රාජපක්ෂ කතිකාචාර්යතුමා ප්‍රධාන මාධ්‍ය ඒකකයේ සියලු දෙනාට අපි අධ්‍යනාංශයේ විශේෂ ස්තුතිය මේ වෙලාවේ පිරිනමනු ලබනවා. ඒ වගේම මේ අධ්‍යනාංශයේ බර සියල්ල කරට තියාගෙන මේ අධ්‍යයන මේ පාඨමාලාවේ බර සියල්ල කරට තියාගෙන පාඨමාලාවේ සාර්ථකත්වයේ සඳහා යන ගමනේ රහස තමයි අපේ ධම්මිකා මහත්මිය. එතුමිය මේ අවස්ථාවට සම්බන්ධ නොවුනත් එතුමිය විශාල සහායක් ලබා දෙනවා අපේ අංශාධිපතිතුමන්ට, පාඨමාලා සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන්ට පාඨමාලාව සාර්ථක කරගන්න. ඉතින් මේ වෙලාවේ අපි ධම්මිකා මහත්මියක් බොහොම කරුණාවෙන් ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම දේශිවෙනවිය අපේ ඇන්ටන් මහත්මයා ඇතුළු අපේ අධ්‍යනාංශයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච ඔබ අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා මතක් කළා වගේ නොයෙකුත් කරදර බාධා මැද වුණත් ඔබ මේ අවස්ථාවට සම්බන්ධ වුණා. ඒ නිසා ඒ සම්බන්ධ වීම පිළිබඳව අපි ඔබට අපේ ස්තුතිය මේ වෙලාව පිරිනමනවා. ඒ වගේම මාර්ගගතව 120ක් 30ක් වගේ පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ සියලුම අපේ ශිෂ්‍යයන්ට අපේ ස්තුතිය මේ වෙලාව පිරිනමනවා. ඉතින් ඔබට අදින් පසු මේ වැඩසටහන ආරම්භ වුණාම ඔබේ දේශන වලට සම්බන්ධ වෙලා මේ ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිමා කරගන්න ඔබ උත්සාහවන්ත වෙන්න අර අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන් ඒ වගේම අපේ ආචාර්ය නාමලී සුරවීර මහත්මිය මතක් කළා වගේ ඔබේ වගවීම දෙකම එකතු කරගෙන සාර්ථකත්වයේ කරා යන්නට ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් අවසාන වශයෙන් අද වැඩසටහන මේ සමාරම්භ උත්සවය සාර්ථක කර ගැනීම සඳහා නන් අයරින් උදව් උපකාර කර සෑම සියලු දෙනාම බොහෝම කරුණාසිතින් මතක් කරමින් හැම දිනාටම පුණ්‍යානුමෝදනාව ස්තුතිය පිරිනමනවා. මේ වෙලාවේ වැඩසටහන නිමා කිරීම සඳහා හැම දිනාම විශ්වවිද්‍යාල ගීතයේ සමග එකතු වෙන්නට කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කරමින් විශ්වවිද්‍යාල ගීතයෙන් පසු මේ සමාරම්භ උත්සවයේ වැඩ කටයුතු නිමාවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. දෙසකිතු ගොස උරුමය සුරකින සියත් සුවඳ විදු කිරණ බෙදාදෙන සදා සඳ කිවිදු ලකර උදාගිර කැලණිය සරසවි මාතා කැලණිය සරසවි මාතා සයුරවි වැඩ නුවණ දෙන සත් සිලු මිනවි ඉසුරු සලාලන දේ ජීව උල්පතවන් නොසිඳෙන කැලණිය සරසවි මාතා කැලණිය සරසවි මාතා සිය දෙස කිතු ගොස උරුමය සුරකින සියත් සුවඳ විදු කිරණ බෙදාදෙන සරසඳ කිවිදු ලකර උදාගිර කැලණිය සරසවි මාතා කැලණිය සරසවි මාතා සුවියත් පිවිතුරු නැනගුණ යුගයෙන් යුගයට ඇයට තිලින කර කරු පිරිවර සහ
සලසන කැලණිය සරසවි මාතා විදු අඹරේ බැබලේවා සිය දෙස කිතු ගොස උරුමය සුරකින්න සියත් සුවඳ විදු කිරණ බෙදා දෙන සදා සඳකි විදු ලතර උදාගින කැලණිය සරසවි